හරි පුතේ එතකොට අද අපිට තියෙන්නේ 170 අපි 172 පුතේ කිස තීව්‍ර කරන්නේ 173 අපිට තියෙන්නේ. පුතේ බාන්න 173 පුතේ බාන්න 173 හරිද? පුතේ ඔක්කොලා බාන්නකො 173 වෙනි ප්‍රශ්නේ. හරිද 173 හරි 173 කියන්නේ 2017 අගෝස්තු ලකුණු 20යි. හරි අපිට අග්ගාල කරමු. හරි බාන්න පුතේ ඉස්සෙල්ලාම අවශ්‍ය වන්නේ කියලා දැන් අපි කියවන්නේ 173 ඉස්සෙල්ලාම අපි කියවන්නේ අවශ්‍ය වන්නේ කියන තැන. එහෙනම් බාන්න පුතේ 173 අවශ්‍ය වන්නේ කියන තැන 173 ප්‍රශ්නේ අවශ්‍ය වන්නේ කියන තැන බලන්න ඉස්සෙල්ලාම අවශ්‍ය වන්නේ ක්‍රීඩා සමාජයේ පහත දෑ. මොනවද මේ ක්‍රීඩා සමාජය අපෙන් ඉල්ලන්නේ? ක්‍රීඩා සමාජයේ පහත දෑ. 21 3.31 දිනෙන අවසන් වර්ෂ සඳහා මුදල් ගිණුම 21 3.31 දිනෙන අවසන් වර්ෂ සඳහා මුදල් ගිණුම අපි සාමාන්‍යයෙන් හදන මුදල් ගිණුමනේ. 2 21 3.31 දිනෙන අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය අපි හදන ආදායම් ප්‍රකාශය 3 21 3.31 දිනට වගකීම් අයිතම් වෙන වෙනම දක්වන්න. නිකන් වගකීම් ටික උදේ ලියන්න තියෙන එච්චරයි ඈ. හරි ඉල්ලන්නේ 21 3.31 අවසන් අවුරුද්දේ මුදල් ගිණුම 21 3.31 දිනෙන් අවසන් සඳහා ආදායම් ප්‍රකාශය 21 3.31 දිනට වගකීම් ඔය තුන ඉල්ලන්නේ. ඒකට 21 3.31 අවුරුදු ඉවරන අවුරුදු පටන් ගන්න 24/1 හරිද? 21 3.31 අවුරුදු ඉවර වෙන්නේ. ඒකට අවුරුදු පටන් ගන්න 24/1 හරි 21 3.31 අවුරුදු ඉවර වෙන්නේ 24ක තමයි අවුරුදු පටන් ගන්නෙ. හරි ඊට පස්සේ එන අපේ ගානේ මුලට එන්න අවඩ ප්‍රදේශයේ විසින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටීමේ අරමුණින් උදාර ක්‍රීඩා සමාජයේ පිහිටවන ලදී. හරි. ඉතින් අවඩ ප්‍රදේශයේ විසින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටීමේ අරමුණින් උදාර ක්‍රීඩා සමාජයේ පිහිටවන ලදී. ඒ සතුව පිහිනුම් තටාකයක් සහ ක්‍රීඩාගාරයක් ඇත. මේ ලාභාර්ථක සංවිධානයේ උදාර ක්‍රීඩා සමාජයේ තියෙන්නේ පිහිනුම් තටාකෙවි ක්‍රීඩාගාරිකුයි. සමාජිකයේ වාර්ෂික සමාජික මුදල් 10000ක් වන අතර සමාජිකයෝගේ වාර්ෂික සමාජික මුදල් රුපියල් 10000ක් වන අතර ඒ ක්‍රීඩා සමාජයට බැඳෙන විට ගෙවිය යුතු වේ. මේ කතාව තේරුණාද? සමාජිකයේ වාර්ෂික සමාජිකසු රුපියල් 10000යි ඒ සමිතියට බැඳෙන වෙලාවෙ ගෙවන්න ඕනේ. කෙසේ වුවද සමාජික මුදල් ආදායම් තුල හඳුනා ගන්න ලබන්නේ වර්ෂය තුල සමාජිකය ලැබූ මාස ගන්න පදනම් වේ. 21 3.31 දිනට සමාජයන් 105 දෙනෙකු අතර එහි සංගතිය පහත පරිදි වේ. ඉතින් මේගොල්ලයි සමිතියට බැඳෙන වෙලාවේ අවුරුද්දක සල්ලි ගෙවන්න ඕනේ. අවුරුද්දට 10000යි. හරිද? සමිතියට බැඳෙන වෙලාවේ හැබැයි 10000ම සමිතියට දෙන්න ඕනේ. හැබැයි එහෙම දුන්නට ආදායමට ගන්නේ ඒ අවුරුද්දේ මාස ගන්නට. අපි හිතමු හරියට මැද දවසේ එක්කෙනෙක් බැඳුනායි කියලා. බැඳෙද්දී 10000ම දෙන්න ඕනේ. නමුත් අපි ආදායමට ගන්න කීයද? අපි ආදායමට ගන්න කීයද පුතේ කියන්නකෝ. සමාජික 10000ම සමිතියට දුන්නට ඒ අවුරුද්දේ ආදායමට ගන්නේ අවුරුද්ද මැද දවසේ බැඳුනොත් එයා අවුරුද්දක සල්ලි 10000ම දෙන්න ඕනේ සමිතිය. නමුත් අපි ඒ අවුරුද්දේ ආදායමට ගන්නේ මාස 6ක සල්ලි 5000 විතරයි ඈ. අවුරුද්දට 10000 නම් මාස 6ට 5000යි මාස 3ට 2500යි. එහෙනම් මාස 9ට 7500යි. ඒව තේරෙනව නේද? සමාජික වාර්ෂික සමාජවල 10000ක් වන අතර එය ක්‍රීඩා සමාජයට බැඳෙන විට ගෙවිය යුතු වේ. කෙසේ වුවද සමාජික ආදායම තුල හඳුනා ගන්න ලබන්නේ වර්ෂය තුල සමාජිකත්වයේ දරූ මාස ගන්න පදනම් වේ. 21 3.31 දින සමාජිකයන් 105 දෙනෙකු අතර එහි සංවිතිය පහත පරිදි වේ. ඉතින් 21 3.31 කියන්නේ අවුරුද්දේ අග දවසේ ඉන්න සමාජික 105 දෙනාගේ සංවිතිය අපිට දීලා තියෙනවා බලන්න. 24 දින සමාජිකයන් 60යි. අවුරුද්දේ මුල 60යි. 24 එක් කියන්නේ ගිය අවුරුද්දේ අග මේ අවුරුද්දේ මුල 60 දෙනෙක් ඉන්නවා. වර්ෂය තුල අලුතින් බැඳුණු සමාජිකයන් 27යි 30 දෙනෙක් බැඳිලා 10යි 15 දෙනෙක් බැඳිලා මේ අවුරුද්දේ ඇතුළත පුතේ බැඳිලා තියෙනවා 7යි කියන්නේ මේ අවුරුද්ද පුතේ ඉවර වෙන්නේ 21 3.31 පටන් ගන්න නම් 24යි නේ 24යි ඉඳලා 27යි වෙද්දි මාස කීයද 24යි ඉඳලා 7යි වෙද්දි මාස 3ක් ඉවරනේ මේ අවුරුද්දේ මාස 3ක් ඉවර වෙලා තව මාස 9ක් තියෙද්දි 30 දෙනෙක් බැඳිලා
20 10යි ඒක අවුරුද්ද මැද දවස් තව 15 දිනක් බැඳිලා. උමන වෙලා තියෙන්නේ. 20 4යි එක දිනට කලින්වත් සමාජ මුදල් නොවූ අතර 20 4යි එක දිනට කියන්නේ අවුරුද්ද මුලට කලින්වත් සමාජ මුදල් නොවූ අතර. උදේ 20 4යි කියන අර මුල් 60 දෙනා නේද? ඒ 60 දෙනා ගිය අවුරුද්දේ මේ අවුරුද්දට දීලා නැහැ. කලින්වත් සමාජ මුදල් නොවූ අතර 21 3කට හිඟ සමාජ මුදල්ද නොවිය. හරි පුතේ හිඟ හිටනවනම් හිඟ හිටින්නේ ඒ 60 දෙනා විතරයි. ඇයි ඒ? අලුතෙන් බැඳෙන කට්ටිය අවුරුද්දකම සල්ලි ගෙවනවානේ. ඒගොල්ලෝ හිඟ හිටින්නේ නැහැ. නමුත් පුතේ අවුරුද්ද අග වෙද්දී හිඟ සල්ලිත් නැහැලු. ඒ කියන්නේ මේ 60 දෙනාම මේ අවුරුදු සල්ලි මේ අවුරුද්දෙම බේරලා මේ අවුරුදු සල්ලි මේ අවුරුද්දෙම ගෙනත් දීලා සමාජ මුදල් ගෙවලා. ඇයි ඒ? අවුරුදු 24යි එකට කලින්වත් සමාජ මුදල් නොවූ අතර. පුතේ කලින් ගෙවනවා නම් ගෙවන්න ඉන්න මුලින්ම ඉන්න 60 දෙනානේ. ඒගොල්ලෝ ගිය අවුරුද්දේ මේ අවුරුද්දට දීලා නැහැ. හිඟ හිටනවා නම් හිඟ හිටින්න තියෙන්නේ පුතේ ඔය අලුතෙන් බැඳිච්ච කට්ටිය හිඟ හිටින්නේ නැහැ. ඒගොල්ලෝ බැඳෙන වෙලාවේ 10,000ම දෙනවනේ. හිඟ හිටින්න අර 60 දෙනාගෙන් කීයක් හරි තමයි. නමුත් ඒගොල්ලගේ හිඟක් නැහැලු. ක්‍රීඩා සමාජයේ මාසික පදනම් මත මුදලට සමාජිකයන් නොවන අයටද විවෘත වන අතර ප්‍රවර්තන වර්ෂවලදී ඔවුන්ගේ පහසුකම් භාවිතය පහත පරිදි විය. ක්‍රීඩා පිහිනුම් තටාකය හා ක්‍රීඩාගාරයන දෙකම 1000 ගානේ පුතේ 30 දෙනෙක් මාස 6ක් පාවිච්චි කරලා 20 දෙනෙක් මාස 8ක් පාවිච්චි කරලා. පිහිනුම් තටාකය ක්‍රීඩාගාර දෙකක් පාවිච්චි කරනවා 500යි. ඒ වගේ පුතේ එකක් පාවිච්චි කරලා තියෙනවා 60 දෙනෙක් මාස 10ක්. තවද ක්‍රීඩා සමාජය විසින් දිනකට 1,50,000ක් ගාස්තුවක් අය කරමින් බාහිර පාර්ශ්ව වලට ක්‍රීඩා උත්සව පැවැත්වීමට පිහිනුම් තටාකයේ කුලියට දෙනු ලැබේ. මෙම ගාස්තුවෙන් 80ක් තටාකයේ වෙන් කර ලබන විටදීද ඉතිරි උත්සව දිනයේදීද ගෙවිය යුතුය. වර්ෂය තුල ක්‍රීඩා උත්සව දෙකක් පවත්වන ලද අතර ඉන් පළමුවැන්න දින 3ක් සඳහාද දෙවැන්න දින 2ක් සඳහාද විය. තවද 21/4/8 දින පැවැත්වීම නියමිත ක්‍රීඩා උත්සවයක් සඳහා 21/3/20 වෙනි දින පිහිනුම් තටාකයේ වෙන් කර ගන්නා ලදී. වර්ෂය තුල දැරූ මුළු මෙහෙයුම් වියදම 1320ක් විය. හරි. ක්‍රීඩා සමාජයේ වත්කම් වල ධාරණ වටිනාකම 21/3 කියන්නේ අග 20/3 කියන්නේ ගිය අවුරුද්දගේ තමයි මේ අවුරුද්දේ මුල වෙන්නේ. ඊට පස්සේ කියනවා 20/3 කියන්නේ ගිය අවුරුද්දේ අගට වගකීම් කිසිවක් නොවිය. ගිය අවුරුද්දේ අග වගකීම් කිසිම එකක් නැහැ. වර්ෂය තුලදී දේපල පිළිතුරු උපකරණ අත්පත් කර ගැනීම හෝ ඉවත් කිරීමද කිසිවක් නොවිය. සාවර තැන්පතු වාර්ෂික කාලය සඳහා 27 දින ආරම්භ කරන ලද අතර එහි පොලිය කල්පිරණ අවස්ථාවේදී ලැබෙනු ඇත. අවශ්‍ය වන්නේ මුදල් ගිණුම ආදායම් ප්‍රකාශය ඔය ටික නිල්ලන්නේ. right. අපෙන් ඉස්සලම ඉල්ලන්න පුතේ මුදල් ගිණුම. අපි හදමු. හරි. මුදල් ගිණුම T ගිණුමක් නේ. හරි. පුතේ ඉස්සලම ඉල්ලන්නේ අපේ මුදල් ගිණුම. හරි. මුදල් ගිණුම නිල්ලන්නේ. මම පුතේ පිටුව මෙහෙම බෙදලා හදන්න. මුදල් ගිණුම පුතේ ඉස්සලම ඉල්ලන්නේ මුදල් ගිණුම. මම අද ගන්නම් T ගිණුම මුදල් ගිණුම. රූල් 10ක විතර ගිණුමක් අද ගන්න පුතේ. රූල් 10ක විතර T ගිණුමක් අද ගන්න මුදල් ගිණුම. හරි. මුදල් ගිණුම රූල් 10ක විතර T ගිණුමක්. 10ක් විතර අද ගන්න. හරි 10ක් විතර අන්දානේ තමයි දැන් තව පොඩ්ඩක්. රූල් 10ක් විතර මුදල් ගිණුම. හරි මුදල් ගිණුම. රුපියල් 1000 වලින් හදමු. හරි මුදල් ගිණුම රුපියල් 1000 වලින් යන්දා. ඊට පස්සේ මුදල් ගිණුම රුපියල් 1000 ඊට පස්සේ මොකද ඉල්ලන්නේ? ඊට පස්සේ ඉල්ලන්නේ ආදායම් ප්‍රකාශයක නම ලියමු. මේක දෙකේ ඉල්ලන්න පුතේ ආදායම් ප්‍රකාශය නම දෙක. මම ආදායම් ප්‍රකාශ නම ලියන්නම්. කවුද? උදාර ක්‍රීඩා සමාජය උදාර ක්‍රීඩා සමාජය 2021යි 3.31 දින අවසන් වසර සඳහා 2021යි 3.31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශය. හරි ඒකේ
කොහොම තීරුදයක් යන්දා උඩින් රුපියල් 1000 කියලා ලිව්වා. ආදායම් කියලා ලියලා රූල් 5ක් 6ක් අතහැරලා වියදම් කියලා ලියන්න. හරිනේ? හරි. දෙක හරි දෙක හරි තුන හරි දෙක හරි තුනේ ඉල්ලන්නේ මොනවද පුතේ? 21 3.31 දෙන්න වගකීම්. පුතේ 21 3.31කට වගකීම්. මම මෙතනින් පෙන්නන්න 1 2 3 මෙතන හදන්නම් පුතේ තුන්වෙනි එක. පුතේ මූල්‍ය දත්ත ප්‍රකාශයක් මොකුත් ඉල්ලන්නේ නිකන් වගකීම් ටික ලියන්න තියෙන්නේ. ලියන්න 2021යි 3.31 දිනට වගකීම්. පුතේ වගකීම් ටික ලියන කෙනින් අපි රුපියල් 1000 කියලා දාමු එච්චරයි. හරි? වගකීම්. හරිද? ඊට පස්සේ පෙරවැඩ මේ හතර මේ තුන ඇඳලා ඉල්ලන්නේ ප්‍රශ්න උත්තරයිනේ. හරිද? හරිද? පුතේ පෙර මේ තුන ඉල්ලන්නේ එක මුදල් ගිණුම දෙක ආදායම් ප්‍රකාශය තුන වගකීම් ටික අවුරුද්දේ අග දවසට වගකීම් ටික. හරි. පෙරවැඩ පුතේ මේවා ගානක් කරද්දී පෙරවැඩ ඕනේ අපිට තත්ත්ව විස්තරේ. තත්ත්ව විස්තරේ හදන්නේ ආරම්භක සමුච්චර මුදල හොයන්න. මේකේ පුතේ ආරම්භක සමුච්චර මුදලක් කතාවක් කොහෙවත් කියන්නේ නැහැ. ඕනේ නැහැ මූල්‍ය දත්ත ප්‍රකාශ ඉල්ලන්නේ නැහැ. ආරම්භක සමුච්චර මුදල ඉල්ලන්නේත් නැහැ. ඒ නිසා මේ ගානේ තත්ත්ව විස්තරයක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ සමාජික මුදල් ගිණුම. පුතේ මේකේ සමාජික මුදල් ගිණුම වැඩක් නැහැ අයියේ. අවුරුද්දේ මුල කලින් ලදත් නැහැ, හිඟත් නැහැ. අගනම් කලින් ලද විතරයි තියෙන්නේ. ඒ නිසා බොරුවට මේක සමාජික මුදල් ගිණුම ඕනෙත් නැහැ. මුදල් ගිණුම පුතේ තුන්වෙනියට ඉල්ලනවා. ඒක අපි අදිනවා. හතරවෙනි පෙරවැඩේ පුතේ හදන්නේ අර ලාභ ලබන එකක් තිබ්බොත් ඒකේ වෙනදා ලාභ ගිණුම මේකේ යම මුකුත් ඇත්තෙත් නැහැ. එහෙනම් මේකේ පෙරවැඩ මුකුත් අවශ්‍ය නැහැ. හරි? මේ ගානේ පෙරවැඩ මුකුත් අවශ්‍ය නැහැ. හරිද? හරි. පුතේ මට පොඩි මැසේජ් එකක් දාන්න පුතේ. ඉතින් මේ මාසේ ටියුට් බදාදැන් පස්සේ ගන්න පුළුවන්. ඒ ටියුට් ගන්න කලින් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. ඔයාලා ඉරිදා 8:10 ක්ලාස් තියෙන ළමයි ඉන්නවද මෙතන වෙන ක්ලාස් එකක්? ඉරිදා 8:10 මෙතන වෙන ක්ලාස් එකක් තියෙන ළමයි ඉන්නවද පුතේ? පොඩ මට මැසේජ් එකක් දාන්න පුතේ ඉන්නවනම්. ඉරිදා 8:10 වෙන ක්ලාස් එකක් තියෙන ළමයි ඉන්නවද මෙතන? නෑ නේ. කවුරුත්ම නෑනේ පුතේ ඉරිදා 8:10. එහෙනම් පුතේ මං කියන්නද? මේ මාසේ ඔයගොල්ලෝ ටියුට් ගනිද්දී ගෲප් ක්ලාස් කියලා ගන්න එපා. අපරාධ පුතේ මේ ඔන්ලයින් එකේ ඔයගොල්ලෝ ගෲප් ක්ලාස් එකට කියලා පුතේ වැඩිපුර සල්ලි ගාණක් ගෙවන්නේ. දෙකම එකයිනේ. ඒ නිසා ලබන ඉරිදා ඉඳලා පුතේ ඔයගොල්ලෝ දැන් මොකද දන්න පන්ති දෙකම පුතේ එකම විදියට යන්නේ. මොකලන්නේ එක්ස්ට්‍රා ක්ලාස් එකක් දැම්මත් එකටනේ යන්නේ. හරිද? ලබන ඉරිදා ඉඳලා පුතේ ඔයගොල්ලෝ මේ ක්ලාස් එක කරා කියලා විශේෂ ප්‍රශ්නයක් එහෙම අහන්නේ නැද්නේ කොහොමද? අරගෙත් කොහොමද හදන්නේ? ලබන ඉරිදා ඉඳලා පුතේ 1 3 ඉන්නේ නැතුව ඔයගොල්ලෝ ඔක්කොමලා 8 10 ඉන්න. ලබන ඉරිදා පුතේ 8 ඉඳලා 10 වෙනකන් ඉන්න. 8 ඉඳලා 10 වෙනකන් ටියුට් ගනිද්දී වෙනම ගෲප් ක්ලාස් කියලා ටියුට් ගන්න ඕනේ නැහැ. සාමාන්‍ය පුතේ හෝල් ක්ලාස් එකේ ගාස්තුම ඔයගොල්ලෙන් අය කරන්නේ. පැහැදිලිද කිව්වද? එහෙම ටියුට් ගන්න ලබන මාසේ ගන්න. මේ මාසෙට ගනිද්දී මේ මාසේ ඔන්ලයින් කරදී ආයි පුතේ ක්ලාස් ෆිසිකල් පටන් ගත්තෙන් පස්සේ ඔයගොල්ලෝ ගෲප් ක්ලාස් එක වෙනම යනවා එකතු නේ. හරිද පුතේ? ඒ නිසා ලබන ඉරිදා 8 10 ඔයගොල්ලෝයි ක්ලාස් එක තියෙන්නේ ඔක්කොටම. එක පන් දෙක පුතේ එක සමාන විදියට යන්නේ. මේ අරක උනේ පුතේ මම හෝල් ක්ලාස් එකේ අර පුතේ ඉරිදා උදේ 7 10 කළා ඉක්මනට කළා ඔයගොල්ලෝ පන්ති ගන්නටම ගත්තා. ඒක අර ඔන්ලයින් කරන නිසා. හරි. එහෙනම් මතකයිනේ. ලබන ඉරිදා 8 10 ක්ලාස් එක තියෙන ලබන පුතේ බදාද වෙද්දී ඔයගලන්ට මේ ඔක්තෝබර් මාසෙට අදාළ ටියුට් ගන්න පුළුවන්. ශ්‍රී සුමන්ට ඇවිල්ලත් ගන්න පුළුවන්. හරි. මේ බදාදාෙන් පස්සේ. හරි. එහෙනම් ලබන ඉරිදා මතකයිනේ. හෙට කොහොමද පුතේ රිවිෂන් ක්ලාස් එක දෙනවා හෙට අනිද්දායි. ලබන ඉරිදා නම් 8 10 ක්ලාස් එක කරමු පුතේ අපි ඈ. හරි. මම එක ළමයෙක් හරි වැරනම් පුතේ මම මේ වෙලාවට කරනවා ක්ලාස් එක. නමුත් ඔක්කොටම පුළුවන් නම් පුතේ
තේරුම් ගන්න නෑනේ. උදේ කියපු ටික මම ආයි කියනවා. හරි. එහෙනම් බලමු. මේ ටික ඇන්දානේ පුතේ එහෙනම්. මේ ටික අපි ඔක්කොමලා ඇන්දා. හරි. ගාන හදමු. පුතේ මේකේ අපි තත්ත්ව විස්තර හදන්නේ නැහැ. පෙර වැඩ මුකුත් උවමනා වෙන්නේ නැත. පෙර වැඩ වලට හදන්නේ තත්ත්ව විස්තරයේ සමාජීය මුදල් ගිණුම අර මුදල් ගිණුම මේක හදනවානේ. ලාභ ලබන ව්‍යාපාරික වෙනදා ලාභ ගිණුම මුකුත් හදන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා මේ ඇඳගත් ඒවා අපි ශේෂ දා ගන්න ඕනේ පුතේ. ඇඳගත් ඔය ශේෂ. මේකේ ශේෂ නැහැ මුදල් ගිණුම විතරයි. පුතේ මුදල් ගිණුමේ ශේෂය අපිට දෙනවා ඔය ගානේ අගහරිය බලන්න. මුදල් ගිණුමේ ශේෂය අපිට ගානේ අගහරිය දෙනවා. ක්‍රීඩා සමාජයේ වත්කම් වල ධාරණගේ 21.3 කියන්නේ මේ අවුරුද්දේ අග 23.1 කියන්නේ ගිය අවුරුද්දේ අග. ඒ කියන්නේ මේ අවුරුද්දේ මුල. පුතේ මුදල් ගිණුමේ ශේෂය 400යි. ඕක ලියන්න කලින් තත්ත්ව විස්තරය ලියන්න ඕන. නමුත් තත්ත්ව විස්තරයක් අපෙන් වෙනම ඉල්ලන්නේ නැහැ. දාගන්න මුදල් ගිණුමේ ශේෂය 400යි. මෙතන ලියන්න ශේෂය 400යි. දාන්න පුතේ මුදල් ගිණුමේ ශේෂය 400. දැම්මද? දැම්ම නේ පුතේ? මුදල් ගිණුමේ ශේෂය 400ක් දැම්මා. ඉතින් ඔක ඔතන ලියන්න කලින් තත්ත්ව විස්තරය ලියන්න ඕන. තත්ත්ව විස්තරය ඉල්ලලා නැහැ. ඔබදී ඊ ලබන සතිය අසම්පූර්ණ සටහන් පටන් ගන්න පුළුවන් වෙයි. අසම්පූර්ණ සටහන් ටියුට් එක තමයි ඊළඟ පාඩම. හරිද? දැන් මේ ලාභාරුණක සංවිධානයේ ඔයගොල්ලෝ ගාව අසම්පූර්ණ සටහන් ටියුට් එකක් ඇතිනේ දැන්. හරි. පුතේ දැන් අසම්පූර්ණ සටහන් දැන් ඔයගොල්ලන්ට එච්චර අමාරු නෑ අයියේ. මේ පාඩම කරායින් පස්සේ අසම්පූර්ණ සටහන් ලේසි. හරි. මේ පාඩම කරායින් පස්සේ අසම්පූර්ණ සටහන් පාඩම ගොඩාක් ලේසි ඔයගොල්ලන්ට. ඒකේ අලුත් දේවල් ඉගෙන ගන්න දෙයක් නෑ ඔයගොල්ලන්ට. ගොඩාක් ලේසි වෙනවා ඈ. හරිද පුතේ එහෙනම්? හරි. එහෙනම් අපි පාඩමට යමු. පුතේ ගානේ මුල ඉඳන් බලමු. පුතේ මේක සමාජීය මුදල් ගිණුම් මං ඇද්දෙත් නැහැ. මුලින්ක කලින්ලා දේව මුකුත් නැති නිසා බොරුවට ඕනේ නැහනේ. අවට ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටීම ඇරෙන උදාර ක්‍රීඩා සමාජයේ පිළිඩවන් ලදී. එය සතුව පිහිනුම් තටාකයක් සහ ක්‍රීඩාගාරයක් ඇත. සමාජිකයේ වාර්ෂික සමාජීය මුදල 10ක් පුතේ දහස් වලින් ගන්නේ 10ක් වන අතර ඒ ක්‍රීඩා සමාජයේ බැඳෙන විට ගෙවිය යුතු වේ. කෙසේ වුවද කෙසේ වුවද සමාජීය මුදල් ආදායම තුන හඳුනා ගන්න ලබන්නේ වර්ෂය තුල සමාජික ලැබූ මාස ගන්න පදනම් වේ. පැහැදිලි නේද? ඊට පස්සේ 21/3/31 වෙනි දින සමාජිකයන් 105 දෙනෙකු වූ අතර එහි සංවිධිය පහත පරිදි වේ. පුතේ මේ අවුරුද්දේ අගවෙද්දී සමාජිකයෝ ඉන්නවා 105ක්. 105න් 60ක් ගිය අවුරුද්ද ඉවර වෙද්දිත් හිටියා. 60ක් ගිය අවුරුද්ද ඉවර වෙද්දිත් හිටියා. මේ අවුරුද්ද ඉවර පුතේ ඒ 60 24 එක දිනට සිටි කට්ටිය. ඒක මේ අවුරුද්ද අග වෙනකම් ඉන්නවා. ඊට පස්සේ තව 30ක් බැඳෙනවා මේ අවුරුද්දේ මාස 3කට පස්සේ. මාස 3කට පස්සේ. ඒගොල්ලෝ එතකොට මේ අවුරුද්දේ ඉන්නේ මාස 9යි. 60යි 30යි තව 15ක් බැඳෙනවා මැද දවසේ. ඔක්කොම සමාජික 105යි. ඔය 105 හැදුනේ ගිය අවුරුද්ද ඉවර වෙද්දී 60යි. ඒ 60 මේ අවුරුද්දේ අග වෙනකම් ඉන්නවා. මේ අවුරුද්දේ මාස 3කට පස්සේ තව මාස 9ක් තියෙද්දි 30ක් බැඳෙනවා. මැද දවසේ 15ක් බැඳෙනවා 115යි. ඉතින් අපි ලදමු මේගොල්ලගේ ලද මුදල් බලමු. මේ 60න් ගිය අවුරුද්දේ සල්ලි දීලා තිබ්බේ නැහැ මේ අවුරුද්ද වෙනුවෙන්. ගිය අවුරුද්දේ එක තිබ්බෙත් නැහැ. හරි. ගිය අවුරුද්දේ කිසිම කෙනෙක් මේ අවුරුද්දට දීලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මැද බැඳිච්ච කවුරුත් එහෙම නැතුව ඇති. නමුත් මේ අවුරුද්දේ අගත් නැහැලු වෙනනම් ඒ 60ම දීලා. මේ 30 බැඳෙන්නේ මේ අවුරුද්දේ මාස 3කට පස්සේ ඒගොල්ලෝ බැඳෙන්න ලැබෙ 30ම දෙන්න ඕනේ. මේ 10ම දෙන්න ඕනේ. මේ 15 දිනක් බැඳෙන්නේ මේ අවුරුද්දේ මැද. නමුත් ඒගොල්ලෝ පුතේ 10ම දෙන්න ඕනේ. එතකොට මේ අවුරුද්දේ සමාජික මුදල් ලැබෙනවා මේ 105 දෙනාගෙන්ම 10 ගානේ. කීයද ලැබෙන්නේ? කියන්නුද? 105 දෙනාගෙන්ම 10 ගාන ලැබෙනවා. කීයක් ලැබෙනවද කියන්නේ? 1050ක් ලැබෙනවා. 1050ක් ලැබෙනවා. තේරුණාද? මුදල් ගිණුමට හර කරන්න සමාජික මුදල් 1050යි. මුදල් ගිණුමට හර කරන්න සමාජික මුදල් 1050යි.
හරි. මුදල් ගිණුමට හර කරන්න සමාජික මුදල් 1050යි. ඒක ආදායම් විදිහට ලියන්න සමාජික මුදල් කියලා. සමාජික මුදල් කියලා 1050ම මේ අවුරුද්දේ ආදායම ලියන්න පුළුවන්ද බැරිද කියන්න මට. පුතේ ඔය 1050ම මේ අවුරුද්දේ ආදායම ලියන්න පුළුවන්ද බැරිද? කියන්නකෝ. ඔය 1050ම මේ අවුරුද්දේ ආදායම විදිහට ලියන්න පුළුවන්ද බැරිද කියන්න. කියන්න පුතේ. ඔය 1050 මේ අවුරුද්දේ ආදායම ලියන්න බෑ. ඇයි ඒ? පුතේ මේ 60 දෙනාගේ නම් 10ම ගත හැකි මේ අවුරුද්දේ ආදායම විදිහට. එතන 600ම ගත හැකි. මේ 30 දෙනාගේ 30 දෙනා බැඳෙන්නේ මේ අවුරුද්දේ මාස 3කට පස්සේ මාස 9යි. මට කියන්නේ මේ 30 දෙනාගේ 10ම ආදායම. නමුත් 30 දෙනා පුතේ බැඳෙද්දි 10ම දුන්නා. එක්කෙනෙක් 10න් සමිතියට බැඳෙද්දි දුන්නා. නමුත් මේ 30 දෙනාගෙන් පුතේ 10න් මේ අවුරුද්දේ ආදායමට ගන්න බෑ. මේ 30 දෙනාගෙන් එක්කෙනෙක්ගෙන් ආදායමට ගන්න පුළුවන් කියලා මේ අවුරුද්දට කියන්නේ. ඒගොල්ලෝ සමිතියින්නේ මාස ගන්න තමයි ආදායම ගන්න. කියන්නකෝ පුතේ. ඒ 30 දෙනාගෙන් මේ අවුරුද්දේ ආදායමට ගන්න කීයද කියලා කියන්නකෝ. කොළමයි. ඒ 30 දෙනාගෙන් මේ අවුරුද්දේ ආදායමට ගන්න කීයද? 7500යි. 7.5යි. එතනට කීයද පුතේ? එතනට කීයද? 30ව හතමාරක් කීයද? පුතේ 30ව හතමාරක් කීයද කියන්නකෝ 225යි. කැලලකින් බලන්න ඕගොල්ලෝ 225යි. පුතේ මට කියන්නේ මේ 15 දෙනා සමිතියට බැඳෙන්නේ අවුරුද්දේ මැද. බැඳෙන වෙලාවේ 10ම දෙනවා යා. 10ම 10ම දෙන්න ඕනේ. සමිතියට බැඳලාදී අවුරුද්දකම සල්ලි ගන්න ඕන. නමුත් ආදායමට ගන්න අදාළ ගන්න. මට කියන්නේ මේ 15 දෙනාගෙන් ආදායමට එක්කෙනෙක්ගෙන් ගන්න කීයද කියන්නකෝ. වාර්ෂික සමාජ මුදල්නේ 10000 මේ 15 දෙනාගෙන් මේ අවුරුද්දේ ආදායමට ගන්න පුතේ 5000යි. 5යි. 75යි. මට කියන්න මේ අවුරුද්දේ ආදායමට ගන්න 10යි 10යි 900යි. මේ අවුරුද්දේ ආදායමට ගන්න 900යි. මේ ලද මුදල 1050න් ලද මුදල 1050න් පුතේ මේ 105 දෙනාගෙන් 10000 ගානෙම ලැබුණා. පුතේ මේ 105 දෙනාගෙන් 10000 ගානෙම අපිට ලැබුණා 1050. ඒ 1050 මේ අවුරුද්දේ ආදායමට ගන්න අපි 900යි. ඇයි ඒ? පුතේ අර මේගොල්ලන් මේ අවුරුද්ද ඉඳපු කාලෙට විතරයි ගන්න. එහෙනම් ආදායම් ප්‍රකාශය ලියන්න සමාජික මුදල් 900යි. ආදායම් ප්‍රකාශය ලියන්න සමාජික මුදල් 900යි. 900යි. ඉවනේ පුතේ 900. 900යි. එතකොට මේ ලද මුදල 1050 මේ අවුරුද්දේ ආදායමට ගත්තේ 900යි. ඉතුරු ටික මොකක්ද? මේ 1050ම ගිය අවුරුදු වල සල්ලි නෑ. ගිය අවුරුදු වල හිඟමුකුත් නෑ. ඔක්කොම මේ අවුරුද්දට අදාළව මේ අවුරුද්දේ හම්බුනේ. මේ 1050 මේ අවුරුද්දට අදාළ 900යි. ඉතුරු 150 මොකක්ද අපිට කියන්නේ? කලින් ලැබූ සමාජික මුදල් වගකීමක්. මේ අවුරුද්දේ අගට වගකීමක්. මේ අවුරුද්දේ වගකීම් ටික වෙනම ලියන්න ඕනේ නේද අපි? පුතේ මේ අවුරුද්දේ වගකීම් ටික වෙනම ලියන්න ඕනේ නේද? තුන්වෙනි ප්‍රශ්න උත්තරේ විදිහට ලියන්න. මේ අවුරුද්දේ අග දවසට මේ 21 3 වගකීම් කලින් ලද සමාජික මුදල් 1000 දාලා තියෙන 150යි. කියන්න කලින් ලද සමාජික මුදල් කලින් ලද සමාජික මුදල් 150යි. කලින් ලද සමාජික මුදල් 150යි. කලින් ලද සමාජික මුදල් 150යි. ඉවනේ 150. 150යි. කලින් ලද සමාජික මුදල් 150යි. හරි? 150යි. හොඳටම තේරුණාද මේ ප්‍රශ්න මුකුත් නැහැ නේ? ඒක තේරුණානේ හොඳටම? පුතේ ඔච්චරයි සමාජික මුදල් කතාව. හිඟ මුකුත් නැහැ. කලින් ලද 150ක් විතරයි තියෙන්නේ. සමාජික මුදල් ක්‍රමය හැදුවත් ඔච්චරයි. ඒ නිසා අපි ඒක හැදුවෙත් නැහැ. හදලා වැඩකුත් නැහැ. එහෙනම් එච්චරයි. මුකුත් ආයෙ තව තේරුම් ගන්න දෙයක් නැහැ නේ පුතේ ඒකේ. තව තේරුම් ගන්න දෙයක් නැහැ නේ පැහැදිලිනේ ඔක්කොටම. ඊළඟට යනවා මම. එතකොට පුතේ ඒක ඉවරයි. ක්‍රීඩා සමාජයේ පහසුකම් මාසික පදනම් මත සමාජික නොවන අයටද විවෘත වන අතර ප්‍රවත්වාදී ඔවුන්ගේ පහසුකම් භාවිත පහත පරිදි විය පුතේ. ඒ සමාජිකයන්ගේ සමාජික ගාස්තු
සමාජික නොවන කට්ටියට මාස්පතා ගෙවලා ඒ වැට්ටි කරගන්න පුළුවන්. නමුත් ඒතකොට ඒගොල්ලෝ හිඟ හිටින්නේ නැහැ සල්ලි ගෙවන්න ඕනේ. සමාජික නොවන කට්ටියනේ. ඒව කෙලින්ම ආදායම් මුදල් ලැබෙනවා. පුතේ මේ බලන්න. පීනුම් තටාකයක් ක්‍රීඩාගාරයේ දෙකම පාවිච්චි කරනවා නම් 1000යි. 1000 ගානේ ගෙවලා 30 දෙනෙක් පුතේ 1000 ගානේ ගෙවන 30 දෙනෙක් මාස 6ක් ඒ විදිහට පාවිච්චි කරලා. කීයදන්ට එතකොට 1000 ගානේ 30 දෙනෙක් මාසෙට 1000 ගානේ 30 දෙනෙක් මාස 6ක් ඒ විදිහට පුතේ සමාජිකව නෙමෙයි සමාජික නොවන කට්ටිය 30 දෙනෙක් මාස 6ක් ඇවිල්ලා. ඒතකොට මාසෙට 1000 ගානේ 30 දෙනාට 30000 ඒ වගේ 6ක්. කීයද? ඒව 6ක් කිව්වොත් 180යි. එතකොට තව 10 ගානේ තව 20 දෙනෙක් මාසෙට 10 ගානේ කරන 20 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මාස 8ක් ඇවිල්ලා ඒගොල්ලෝ. ඒගොල්ලෝ මාස 8ක් ඇවිල්ලා. කීයද පුතේ? 10 20000 20000 8ක් 160000යි. ඉතින් 500 ගානේ ගෙවලා කියන්නේ එකයි පීනුම් තටාකේ හරි ක්‍රීඩාගාරයේ දෙකෙන් එකක් පාවිච්චි කරලා 60 දෙනෙක්. 500 ගානේ ගෙවලා 60 දෙවල සමාජිකව නෙමෙයි 60 දෙනෙක් ඒ වගේ ඇවිල්ලා තියෙනවා මාස 10ක්. මාස 10ට වඩා එනවා නම් සමාජික ගන්න එක ලාභයිනේ. ඒකල සමාජික ගන්න එකපාරම ඉවලා. එහෙනම් මේ සමාජික නොවන ආදායම් වෙනවා මෙතන කීයද කොට? 500යි කිව්වේ 300යි 300 ලක්ෂ 3යි 300. එතකොට මට කියන්න පුතේ මේ ටික ඔක්කොම සමාජික නොවන ආදායම්. සමාජික නොවන කට්ටියට පූල් එක ජිම් එක කුලියට දීලා ගත්ත සල්ලි කීයද ඔක්කොම එතකොට කියන්නේ 0.86 14 එකක් ඉතුරුයි 640යි. පුතේ ඔය 640 සල්ලි වුණුත් ලැබිලා. එනවනේ 640යි. ඔය 640 සල්ලි වුණුත් ලැබිලා. එහෙනම් ඔය 640 මුදල් ගිණුමට හර ගන්න සමාජික නොවන ලැබී සමාජික නොවන පුතේ 640ක් ලැබිලා සමාජික නොවන 640යි. ඒ 640 මේ අවුරුද්දේ ආදායම්. මෙතන ලියන්න සමාජික නොවන ආදායම් 640යි. සමාජික නොවන ආදායම් 640යි. හරි? සමාජික නොවන ආදායම් 640යි. ඒ පැහැදිලිද 640ම? සමාජික නොවන ආදායම් 640යි. හරි? සමාජික නොවන ආදායම් 640යි. 640යි. හරි? ඉතින් ලැබුණා 640 අදාළ ගණනත් 640. මේක හරි නේද? ඒ 640 කතාව කිසිම අවුලක් නැතුව උදේ තේරුණා නේද? ඒ 640 හොඳටම තේරුණානේ? හරි. ඊට පස්සේ හරිනේ? ඒ හරිනේ හොඳටම තේරුණා. ඊට පස්සේ බලමු අපි. එච්චරයි. ඊට පස්සේ තවද ක්‍රීඩා සමාජයේ විසින් දිනකට 150ක් ගාස්තුවක් අය කරමින් බාහිර පාර්ශ්ව වලට ක්‍රීඩා උත්සව පැවැත්වීමට පිහිනුම් තටාකයේ කුලියට දෙනු ලැබේ. මෙම ගාස්තුවෙන් 80%ක් තටාකයේ වෙන් කර ලබන විටදී ඉතිරි උත්සව දිනයේදී ගෙවිය යුතු වේ. වර්ෂය තුල ක්‍රීඩා උත්සව දෙකක් පවත්වන ලද්දකින් පළමුවැන්න දින 3ක් සඳහා දෙවැන්න දින 2ක් සඳහාද විය. තවද 21 4යි 8 දින පැවැත්වීම නිමිත්ත ක්‍රීඩා උත්සවයක් සඳහා 21 3යි 20 වෙනි දින පිහිනුම් තටාකයේ වෙන් කර ගන්නා ලදී. 21 3යි 20 පිහිනුම් තටාකයේ වෙන් කරන්නේ මේ අවුරුද්දේ. නමුත් ක්‍රීඩා උත්සවයේදී ලබන අවුරුද්දේ. මට කියන්න මේ අවුරුද්දේ ක්‍රීඩා උත්සව කීයක් තියෙනවද? මේ අවුරුද්දේ ක්‍රීඩා උත්සව කීයක් තියෙනවද පුතේ කියන්නේ? ක්‍රීඩා උත්සව දෙකයි දින කීයද? පුතේ වර්ෂය තුල ක්‍රීඩා උත්සව දෙකක් පවත්වනවා ලබන අවුරුද්දේකට තව සල්ලි හම්බෙලා. මට කියන්න මේ අවුරුද්දේ ක්‍රීඩා උත්සව දෙකයි පවත්වන්නේ දෙකට දින කීයක් පවත්වනවද?
පළවෙනි ක්‍රීඩා උත්සවයේ දින 3යි. දෙවෙනි ක්‍රීඩා උත්සවයේ දින 2යි. මට කියන්න මේ අවුරුදු දින 5ක් පවත්වනවා. ඒ දින 5ට අදාළ ලැබුණා හෝ නැත්නම් මේ අවුරුද්දට අදාළ ආදායම කීයද? ඒ දින 5ට අදාළව පුතේ ලැබුණා හෝ නැත්නම් මේ අවුරුද්දට අදාළ ආදායම කීයද? දිනකට 150යි දින 5ට ආදායම කීයද පුතේ කියන්නේ? දිනකට 150යි දින 5ට ආදායම කීයද? 750යි. එහෙනම් පුතේ ආදායම් ඇතුලේ ලියන්න පිහිනුම් තටාක කුලී ආදායම් පිහිනුම් තටාක කුලී ආදායම 750යි. පිහිනුම් තටාක කුලී ආදායම 750යි. පිහිනුම් තටාක කුලී ආදායම 750යි. හරිද පුතේ? මට කියන්න ඒ 750ම මේ අවුරුද්දේ ලැබිලා ඉවරද නැද්ද? ලැබිලා ඉවරයි. පුතේ 750ම ලැබිලා. මේ අවුරුද්දේ පුතේ අපි වෙන් කරගත්තා උත්සවයේ තියෙන දවස් සල්ලිත් හම්බුණා 750ම ලැබිලා ඉවරයි. මේට අමතරව තව කීයක් ලැබිලා තියෙනවද? පුතේ මේ 750ට අමතරව තව කීයක් ලැබිලා තියෙනවද? මේ අවුරුද්දේ දින 5 150 ගානේ ක්‍රීඩා උත්සව පුතේ පවත්වලා ඉවරයි සල්ලිත් ඔක්කොම ලැබිලා ඉවරයි. ලබන අවුරුද්දේ එක දවසේ ක්‍රීඩා උත්සවයට අපෙන් වෙන් කරගෙන ඒ වෙන් කරගත්තාම 150න් 100ට කීයක් වෙන් කරන අවස්ථාව මේ අවුරුද්දේ වෙන් කරගන්න කීයක් දෙන්න ඕනද 100ට වෙන් කරන අවස්ථාවේ 80ක් දෙන්න ඕනේ නේ පුතේ වෙන් කරන අවස්ථාවේ 80ක් මෙම ගාසු වෙන් කරන අවස්ථාව අපි ගන්නවානේ එහෙනම් මේ 150න් 80ක් අපිට එනවා කීයක් ලැබිලි ඉවරද කියන්නේ 120ක් එහෙනම් පුතේ මේ ලබන අවුරුද්දේ එක දවසේ ක්‍රීඩා උත්සවයේට 120ක් ගෙවලා වෙන් කළා ගියා. ඒක මේ අවුරුද්දේ ආදායමට ගන්න බෑ. ආදායමට ගත්තේ මේ අවුරුදු දින 5 750 ගත්තේ. නමුත් මේ 750 ලැබිලා තව 120කුත් අපිට ලැබිලා. ඒතකොට මේ අවුරුද්දේ ඔක්කොම මුදලින් ලැබිලා 0යි 7යි 870ක් ලැබිලා. එහෙනම් මුදල් එකට හර කරන්න පිහිනුම් තටාක කුලී ලැබීම් ආදායම 750 නමුත් 870ක් ලැබෙනවා. මෙතන දාන 870ක් පිහිනුම් තටාක කුලී ලැබීම් 870යි. පිහිනුම් තටාක කුලී ලැබීම 870යි. ඒ 870න් මේ අවුරුද්දට අදාළ ආදායම 750යි. එහෙනම් මේ වැඩිපුර ලැබිච්ච 120 මොකක්ද අපිට? ඒ වැඩිපුර ලැබිච්ච 120 මොකක්ද පුතේ අපිට කියන්නේ? ඒ වැඩිපුර ලැබිච්ච 120 මොකක්ද අපිට? වගකීමක්. ලියන්න කලින් ලද පිහිනුම් තටාක කුලී 120යි. මෙතන ලියන්න වගකීම තුල ලියන්න කලින් ලද පිහිනුම් තටාක කුලී 120යි. කලින් ලද පිහිනුම් තටාක කුලී 120යි. වගකීම තුල ලියන්න. මේ වගකීම තුල ලියන්න කලින් ලද පිහිනුම් තටාක කුලී 120යි. වගකීම් ඇතුලේ ලියන්න කලින් ලද පිහිනුම් තටාක කුලී 120යි. වගකීම් ඇතුලේ ලියන්න කලින් ලද පිහිනුම් තටාක කුලී 120යි. ලිව්වද? කලින් ලද පිහිනුම් තටාක කුලී 120යි වගකීම් ඇතුලේ ලියන්න. ලිව්වනේ? හරි. කලින් ලද පිහිනුම් තටාක කුලී 120යි එක වගකීම් ඇතුලේ ලියන්න. ලිව්වනේ පුතේ? හරිනේ? කලින් ලද පිහිනුම් තටාක කුලී 120යි. එකක් ඉවරයි. ඒ ඡේදෙත් ඉවරයි. වර්ෂය තුල දැරූ මුළු වියදම 1370යි මුදලින් ගෙවද. ඒ කියන්නේ මුදලින් ගෙවූ වියදම්. ඔක ඇතුළේ මුදල් මේ නෝනේම මුකුත් නැහැ. වර්ෂය තුල මුළු වියදම් 1370ක් කියේ මුදලින් ගෙව ඇත. ඒ කියන්නේ තව ගෙවන්න අනම්මනම් මුකුත් නැහැ. ඒ කියන්නේ මෙහෙයුම් වියදම 1370යි ඒක මුදලිනුත් ගෙවලා. පුතේ බලන්න මුලාග වත්කම් වල මුකුත් නැහැ නේද? එහෙනම් මුදල් ගෙවන බැර ගන්න මෙහෙයුම් වියදම් 1370යි 1370යි මෙහෙයුම් වියදම්. ඉතින් ඒක ගෙවුව ගාන වර්ෂයට අදාළ ගානත් ඒකමයි. මේක මේ මුදලින් ගෙවූ ගානමය. මෙහෙයුම් වියදම් 1370යි. 1370යි. හරි? ගෙවූ ගානයි අදාළ ගානයි දෙකම එකයි. 1370යි. හරි නේද? ඊට පස්සේ හරිනේ වර්ෂය තුල දරුණු ක්‍රීඩා සමාජයේ වත්කම් වල දාරණගය
මේ අවුරුද්ද අගයි ගිය අවුරුද්ද අගයි. ඉතින් අගයි මුලයි දුන්නොත් මම අතාරින්න කියලා ඔයගලන්ට කියන්නේ. අගයි මුලයි දුන්නොත් අතාරින්න කියලා ඔයගලන්ට කියන්නේ. හරි. ඒ දෙක අතාරින්න. අන්තිමට බලන්න ඒවා. 20 3.31 දිනට කියන්නේ ගිය අවුරුද්දේ අගට මේ අවුරුද්දේ මුලට. වගකීම් කිසිවක් නොවිය. වර්ෂය තුලදී දේපල පිරිත උපකරණ අත්පත් කර ගැනීම හෝ ඉවත් කිරීමද කිසිවක් නොවිය. ඉතින් වර්ෂය තුල දේපල පිරිත උපකරණ අරගෙනත් නැහැ විකුල්ලත් නැහැ. right. එහෙනම් බලන්න උතන උඩ අවුරුද්දේ මුල දේපල පිරිත 9250යි. ගිය අවුරුද්දේ අග දේපල පිරිත උපකරණ වල ධාරණගේ 9250යි. ඉතින් තත්ත්ව විස්තරය හැදුවා නම් එතන ලියන්න ඕනේ තත්ත්ව විස්තරය අපි හදන්නේ 9250යි. ඒක අග වෙද්දි 8500යි. අරගෙනත් නැහැ විකුල්ලත් නැහැ. එහෙනම් මුදේ මට කියන්න මුල දේපල පිරියත 9250යි අග 8500යි. මොකද වෙලා තියෙන්නේ? මුල දේපල පිරියත 9250යි අග 8500යි. මොකද වෙලා තියෙන්නේ දේපල පිරියත උපකරණ කියන්න පුතේ? ෂේ වෙලා. කීයද පුතේ ෂේ වෙලා තියෙන්නේ 9250 8500 වෙලා. දේපල පිරියත උපකරණ ෂේ වෙලා කොච්චරකින්ද පුතේ කියන්නේ? 750ක් ෂේ වෙලා. ඒක වියදමක්. කෙලින්ම වියදම් ඇතුළේ ලියන්න ෂේ වීම 750යි. ෂේ වීම 750යි. මේ 9250 8500 ලා තියෙන කෙලින්ම ෂේ නිසා. හරිනේ? හරි. උදේ ඔයගලන්ට මතකයිනේ ලබන ඉරිදා එහෙනම් උදේ 8:10යි මොකද ක්ලාස් එකට ඉන්න. 1:03 ඉන්න ඕනේ 8:10 හිටියාම ලේසි පුතේ. එතකොට උදේ වරු හිටියාම ලේසි නිදිමත එහෙමත් නැහැ. මේ වෙලාවේ කාලේ එහෙම නිදිමතයි. මටත් අමාරුයි පුතේ දැන් 12 මාට පන්ති ඉවර කරලා කෑවා. දැන් ටිකක් අමාරුයි. හරි අහගන්න. එහෙම ගන්න එක ඒගොල්ලන්ට අඩුවක් කරන්නේ නැහැ. ෂේවීම 750යි. පැහැදිලි නේද ඒක ඔක්කොටම? එකක් ඉවරයි. ඊට පස්සේ ස්ථාවර තැන්පතුව වාර්ෂික කාලය සඳහා 27ක දින ආරම්භ කරන ලද අතර 27 කියන්නේ කවද්ද? 27 කියන්නේ කවද්ද? ඒ 27 කියන්නේ කවද්ද මේ අවුරුද්දේ? ඕගොල්ලෝ උත්තර ඕනේ මම දන්නවා. මේ අවුරුදු ඉවර වෙන 21 3.31 පටන් ගන්න 24යි 1. 27 කියන්නේ කවද්ද? ඉතින් 27 කියන්නේ මේ අවුරුද්දේ මාස 3කට පස්සේ. තව මාස 9ක් තියෙනවා. මාස 3කට පස්සේ ස්ථාවර තැන්පතු ආරම්භ කරනවා. පුතේ බලන්න උඩ දීලා තියෙනවා එතන උඩ. ස්ථාවර තැන්පතු අවුරුද්දේ මුල ඉරක්. දැක්කද මුල නෑනේ. මේ අවුරුද්දේ මාස 3කට පස්සේ තැන්පත් කරන්නේ. අග 1500යි. ඒ කියන්නේ ස්ථාවර තැන්පතුව කීයද? 1500යි. කවද්ද තැන්පත් කරන්නේ? මේ අවුරුද්ද පටන් අරන් මාස 3කට පස්සේ. මුල නෑ. එහෙනම් ස්ථාවර තැන්පතුව තැන්පත් කරාම ලියන්න ඕනේ මුදල් බැර ස්ථාවර තැන්පතු ගිණුම හර. මුදල් ගිණුමට බැර කරන්නේ ස්ථාවර තැන්පතුව. මුදල් ගිණුමට බැර කරන්නේ ස්ථාවර තැන්පතුව 1500යි. මුදල් ගිණුමට බැර කරන්නේ ස්ථාවර තැන්පතුව 1500යි. ඔක ස්ථාවර තැන්පතු ගිණුමට හර. ස්ථාවර තැන්පතු ගිණුමට හර එක ඉල්ලලා නැහැ. හරි. ඕකට අදාළව එක දෙයක් කරන්න තියෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ? ඔය ස්ථාවර තැන්පතුට අදාළව එක දෙයක් කරන්න තියෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ කියලා කියන්න. කියන්න. මම දන්නවා මට ටක් ගාලා තේරෙලා මට ඔලට ඕගලන්ටත් ඒක ඔලුවට එනවද කියලා මට තමයි දැනගන්න ඕනේ. ඔය ස්ථාවර තැන්පතුට අදාළව තව එක දෙයක් කරන්න තියෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ? ඕලමයි. ඔය ස්ථාවර තැන්පතුට අදාළව මොනවද කරන්න ඕනේද? පොලී බලන්න ඕනේ මාස කීයකටද? පොලී බලන්න ඕනේ මාස කීයකටද පුතේ උත්තර දෙන්නකෝ. ඔය ස්ථාවර තැන්පතුට අදාළව පොලී බලන්න ඕනේ මාස කීයකටද කියන්නකෝ පුතේ. මාස 9කට මාස 3කට පස්සේ තමයි තැන්පතුව තැන්පත් කරන්නේ. ඒතර ඉතුරු මාස 9ට තමයි පොලී බලන්න ඕනේ. එහෙනම් පුතේ ඔය 1500ට පොලී බලමු අපි. 100ට කීයද පුතේ ස්ථාවර තැන්පතු පොලිය? 112 ස්ථාවර තැන්පතුව. එහෙනම් 1500ට 112ක් බැලුවාම එන්නේ අවුරුද්දකට අදාළ පොලිය. 1500ට 112ක් බැලුවාම එන්නේ අවුරුද්දකට අදාළ පොලිය. අපිට ඕනේ 12න් 9කට අදාළ පොලිය මාස 9කට. මුල් මාස තුනට පොලිය බලන්නේ. එහෙනම් මට කියන්න ස්ථාවර තැන්පතු පොලිය කීය දෙන්නේ කියලා. කියන්න. ඉතින් මේ 12ට 12ක් කැපුවා. 0කට 0ක් කැපුවා. 15 9ක් 135යි. මේ අවුරුද්දට අදාළ පොලිය 135යි. පුතේ ලැබුණා හෝ නැතා ඒක ආදායමක්. මේ ආදායම ඇතුළේ ලියන්න පොලි ආදායම්. ආදායම ඇතුළේ ලියන්න පොලි ආදායම් 135යි.
ඉතින් ආදායම ඇතුළේ ලියන්න පොලි ආදායම 135යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හැදුවා නම් ලැබිය යුතු පොලි කියලාත් ඒක ලියන්න ඕනේ ඉල්ලලා නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හැදුවා නම් ලැබිය යුතු පොලි කියලාත් 135 ලියන්න ඕනේ ඉල්ලලා නැහැ. හරි? පැහැදිලි නේද? එච්චරයි. මේ ඡේදෙත් ඉවරයි. දැන් අපි අතෑරි එකම තැන ඔය දීපල මේ මුල වත්කම් ටික අගයි මුලයි. අග දීපල ප්‍රියත උපකරණ හරි ස්ථාවර තැන්පතු හරි මුදල් එකේ ඉපදේ මුල ශේෂය දැම්ම අග ශේෂ හොයන්න ඕනේ. හරි ගානේ වෙන මුකුත් මග ඇරියේ නෑ නේද පුතේ අපි. මේ ගානේ වෙන කොහෙවත් කිසිම තැනක මග ඇරියේ නෑනේ. එහෙනම් ගාන ඉවර කරමු. පෙර වැඩ නෑ. මුදල් ගිණුම තුලනය කරන්න. පුතේ මුදල් ගිණුම තුලනය කරන්න. මේ පැත්ත එකතුව 0යි 5යි 4යි 9යි 4යි 9යි 7යි 16යි 6 දැම්ම එකක් විතරුයි 1යි 5යි 5යි 6යි ඉතින් 5යි 6යි 11යි 8යි 19යි 2960යි හර පැත්ත එකතුව ඒ 2960 මෙහෙටත් ගන්න ඒ 2960 ඔහෙටත් ගන්න පුතේ ගත්තද 2960 මෙහෙට ගත්තාම වෙනස කීයද දෙන්නේ කියලා බලන්න පුතේ 2960ට ගත්තාම වෙනස කීයද දෙන්නේ පුතේ 2960 එතනට ගත්තාම වෙනස කීයද දෙන්නේ කියලා කියන්න මට මුදල් ගිණුම ශේෂය කීයද දෙන්නේ 90ද 90යි නේ 2870ක් ගියාම මුදල් ගිණුම ශේෂය 90යි ශේෂය පාගේ 90යි ශේෂයේ 90යි. ඉතින් මුදල් ගිණුම ශේෂය 90 ආවද ඔක්කොටම හරිනේ. මුදල් ගිණුම ශේෂය 90 ආවනේ. හරි. ඊට පස්සේ ආදායම් ප්‍රකාශ ඉවරයක් කරන්න. ආදායම් ටික 5යි 4යි 5යි 9යි 3යි 12යි දෙක දැම්ම එකක් ඉතුරුයි 10යි 16යි 16යි 7යි 24යි 2425යි පුතේ ආදායම් ටික 2425යි වියදම් ටික කීයද 0යි 7යි 5යි 12යි දෙක දැම්ම එකක් ඉතුරුයි 11යි 2120යි පුතේ වියදම් ටික 2120යි නේද? ඒතර ආදායම් 2425 2120 අඩු වුණාම සුද්ධ ලාභය කීයද කියලා බලන්න. සුද්ධ ලාභය නෙමෙයි අතිරික්තය 5යි 0යි 4න් එකක් 3යි 305යි අතිරික්තය. අතිරික්තය 305යි. ඒ අපි හැදුවේ 2017 A level ලකුණු 20යි දැන් ඒ කාලේ 10 දැන් 20ක් කියලා දාලා තියෙන්නේ. හරි මම හිතනවා මේ ප්‍රශ්න හොඳටම අවබෝධ වෙන්න ඇති. හරි. මේ ප්‍රශ්න හොඳටම අවබෝධ වුණානේ. හරි එන්න අපි ඊළඟ ප්‍රශ්නයට යමු. එන්න අභ්‍යාසංග 174 නේ තියෙන්නේ පුතේ. 174 ලේසි. මම ඒක ලබන සතියේදී ඉවර කරන්න තියාගන්නම්. හරි. 175ට පුතේ වෙලා යනවා. මම උදේ පන්තිත් 175 කරා. 175 කරලා ඉන්නම් පුතේ. ඒකේ අර 13 වසරේ ෂේවලදී පුතේ පොඩ්ඩක් අර ඵලදායි ජීවකාල කතාවල පොඩි ගැටලුවක් එනවා එච්චරයි. නැත්තම් අවුලක් නැහැ. හරි. 175 හදමු. 175 කියන්නේ 2015 A level ප්‍රශ්නේ. පුතේ 174 මම ලබන සතිය හදන්න තියාගන්නම්. ඒක ලබන සතිය ඉතුරුනේ 174 176 හරි. මේ ලබන සතියේ මම අනිවාර්යයෙන්ම මේ ලාභාර්ණක සංවිධාන පාඩම ඉවර කරනවා. කොහොමද ඉවර කරන්නේ? උදේ 8:10 කරලා ප්‍රශ්න 3 කරන්න වෙලා මදි වුණොත් ආයි එක තුන අරගෙනත් මම ඉවර කරනවා ඈ. එන්නේ පුතේ ලබන සතිය අනිවාර්යයෙන්ම ඉවර කරනවා. ඊළඟ සතිය අසම්පූර්ණ සටහන් පටන් ගන්නවා. අසම්පූර්ණ සටහන් ටියුට් ඔක්කොම ගාව ඇතිනේ. සහබුදේ මම ඊට පස්සේ මේකේ කෙටි ප්‍රශ්න වගේක් දෙනවා මේ පාඩමේ හොඳ. මම කරන්න පුතේ ඔක්තෝබර් මාසේ ටියුට් එක විදිහට දෙන්නේ මේ අසම්පූර්ණ සටහනුයි ලාභාරුංග සංවිධානයේ කෙටි ප්‍රශ්න පුතේ. ප්‍රශ්න 50ක් විතර පුත ප්‍රශ්න 50ක්. ඒක කතාත් කරනවා පන්තියේ. හරිද පුතේ? එතකොට ඔක්තෝබර් මාසේ එතකොට අසම්පූර්ණ සටහනුත් යනවා ඒ කෙටි ප්‍රශ්න ටිකත් යනවා. පුතේ මම නොවැම්බර් මාසේ ටියුට් එක විදිහට හවුල් ව්‍යාපාර තියාගෙන ඉන්නේ. මොකද නම් තාම හවුල් ව්‍යාපාර ඉස්කෝලේ පටන් ගත්තේ නෑ නේද කාගේවත්?
මෙතන ඉන්නේ කිසිම ළමයෙක්ගේ හවුල් ව්‍යාපාර ඉස්කෝල වල පටන් ගන්න නැහැ නේ. ඔය ෆර්ගසන් එකේ දේවී කේනේ කරනවා නම් කරලා තිබ්බේ ඒ දෙකේ පටන් ගත්තේ නැහැ නේ පුතේ හවුල් ව්‍යාපාර. අනිත් ඉස්කෝල වල කාගේවත් කරලා තිබ්බේ නැහැ නේ මේ හරියටවත් අසම්පූර්ණ ලාභාංශක සංවිධානවත් නැහැ නේ. නැහැ නේ ෆර්ගසන් එකෙත් නැහැ දේවීකෙත් නැහැ නේද පුතේ? හවුල් ව්‍යාපාර පටන් ගත්තේ නැහැ නේ. නෑ අනිත් කාගේවත් පටන් ගත්තේ නෑ අසම්පූර්ණ සටහන් කරලා ඇති. ඒතර පුතේ මේ මාසෙ මම අසම්පූර්ණ සටහන් ඉවර කරනවා. ඒතර පුතේ අපි මේ මාසෙ ඉවර වෙද්දි ඉස්කෝලේ මට්ටමට ඇවිල්ලා අවුලක් නැහැ එතකොට. ඉස්කෝලේ මට්ටමටම ඇවිල්ලා නේ. ඒ නිසා මම පුතේ ඔක්තෝබර් මාසෙ ප්‍රශ්න ටිකක් කරනවා ටියුට් එකක් දෙන්නම්. නොවැම්බර් මාසෙ මම හවුල් ව්‍යාපාර පටන් ගන්න තියාගන්නම්. හරි. පුතේ ටියුෂන් පන්ති ඉස්කෝලේ වඩා වේගෙන් කරලා වැඩකුත් නෑ. ඉස්කෝලේ මට්ටමටම ගියාම තමයි වටින්නේ අපිට. හරි. මම පුතේ වෙන අවුරුදු වල රිවිෂන් පටන් අරන් කරන්නේ අග පාඩම් ටික මැදදී හවුල් එහෙම රිවිෂන් එකේ මම කරන්න පටන් ගන්න. ඇයි ඒ? ස්කෝල වල වේගෙන් කරගෙන යන නිසා. දැන් මේ අවුරුද්දේ ඒ ගැටලුව නැහැ. මොකද වාර විභාග වල ලකුණුත් තියාගෙන යන්න එපා අපිට. හරි. වෙන කාගවල ස්කෝල වල පුතේ අසම්පූර්ණ සටහන් කරලා ඇති මේ පාඩම කරලා ඇති. හරි. දැන් මේ පාඩම අලුත් විදිහට කරලා තියෙන්න ඕනේ. පරණ විදිහට කරලා වැඩක් නැහැ. හරි එන්න අභ්‍යාසාංක 174 අතෑරියා 175ට එන්න. හොඳ ප්‍රශ්නයක් පුතේ. හොඳම ප්‍රශ්නයක්. කමන්නේ මේ අපි කරපු තියරියමයි කරන්න තියෙන්නේ. එන්න අවශ්‍ය වන්නේ කියන තැන කියවන්න. අවශ්‍ය වන්නේ කියන තැන කියවන්න. අවශ්‍ය වන්නේ රන්තරු ක්‍රීඩා සමාජය පහත දෑ. ඉතින් රන්තරු ක්‍රීඩා සමාජය මෙන්න මේව ඉල්ලන්නේ මොනවද? 24 එක දිනට සමුච්චිත අරමුදල. 2024යි එක දිනට සමුච්චිත අරමුදල 24 කියන්නේ අවුරුද්දේ මුල සමුච්චිත අරමුදල හොයන්න පුතේ මොකක්ද හදන්නේ අවුරුද්දේ මුල සමුච්චිත අරමුදල මොකෙන් හොයාගන්න පුළුවන්ද අවුරුද්දේ මුල සමුච්චිත අරමුදල මොකෙන්ද හොයාගන්නේ තත්ත්ව විස්තරයෙන් අපිට හොයාගන්න පුළුවන් හරි 2 21 3.31 දින අවසන් වර්ෂ සඳහා ආදායම් ප්‍රකාශය හරි 21 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශකුත් ඉල්ලනවා පුතේ මේකේ සමුචිත අරමුදල 21 3.31 දිනට ආදායම් ප්‍රකාශය 21 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හරි ඔය ටිකනේ ඉල්ලන්නේ හරි අපි රූල් කරගමු පුතේ ඉක්මනට අපි ඉක්මනට රූල් කරගමු හරි මම බෝඩේ මතන ගයින්න කොටක් ගාලා මාත් එක්කම රූල් කරගමු මාත් එක්කම රූල් කරගමු දේ මම පිටුව බෙදලා ඉන්නම් ඉස්සෙල්ලාම හරි පුතේ ඉස්සෙල්ලාම අපෙන් අහන්නේ මොකද්ද ඉස්සෙල්ලාම අහන්නේ 24යි එක මුල සමුච්චිත අරමුදල ලියන්නකෝ ප්‍රශ්න අංකය ලියලා 1 24යි එක දිනට සමුච්චිත අරමුදල දිනට සමුච්චිත අරමුදල රුපියල් කීයද කියලා ලියන්න තියෙනවා. හරි. ඔක පුතේ හොයාගන්න තත්ත්ව විස්තර. ඒකට පෙරවඩක් හදනවානේ. පෙරවඩගෙන උත්තරය උතන ලියමු. ඒක හරි. ඊට පස්සේ එතකොට මොකද ඉල්ලන්නේ? ඊට පස්සේ අපෙන් ඉල්ලනවා ආදායම් ප්‍රකාශය. නම ලියමු. රන්තරු ක්‍රීඩා සමාජය දෙක ඇපතේ මේ දෙවෙනි උත්තරේ රන්තරු ක්‍රීඩා සමාජය 2021යි 3.31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශය ආදායම් ප්‍රකාශය හරි ආදායම් ප්‍රකාශය රුපියල් 1000 ඒකේ ආදායම් කියලා ලියලා රුල් 5ක් විතර අතහැරලා වියදම් කියලා ලියන්න
ආදායම් කෙල්ලේ රූල් පහක් විතර අතහැරලා වියදම් කෙල්ලුවානේ. හරි. ඊට පස්සේ ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒකත් අපි රූල් කරගමු. රන්තරු ක්‍රීඩා සමාජය 2021යි 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. रुपया 10 हरे रुपया 10 ජංගම නොවන වත්කම් තුන හතරක් විතර අතහැරලා ජංගම වත්කම් හරි ඊට රූල් හතරක් පහක් අතහැරලා හිමිකම් රූල් පහක් විතර අතහැරලා ජංගම වත්කම් ඔම ලිව්වනේ හරි ඔම ලිව්වා නේද හරි ඔඩි ඔක්කොම රූල් කරා දැන් පෙර වැඩ ඉතින් මේවා ගානක පෙර වැඩ වුණේ පෙර වැඩ කියන තැන 10 කියලා ලිව්වා පෙර වැඩ කියලා තැන 10 කියලා ලිව්වාම ඇති මේකේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ වෙන නිසා ආරම්භක හිමිකම ඕනේ ඒ කියන්නේ සමුච්චර මුදල ඕනේ මෙතනත් උත්තර විදිහට ලියන්න එපා ඒ නිසා තත්ත්ව විස්තරයක් අඳගන්න පෙර වැඩට තත්ත්ව විස්තරය ඕනේ හරිද හරිද පෙර වැඩ හරි පෙර වැඩ ඇන්දනේ හරි
එතකොට තත්ත්ව විස්තරය කියන උඩින්ම සමුච්චිත අරමුදල එතන සමුච්චිත අරමුදල නෙන්නේ නේ වත්කම් මේ පැත්තේ වක්කීමුයි අනිත්‍යම කාටි ගුවන් සමුච්චිත අරමුදල එනවා තත්ත්ව විස්තරය හරි තාම නාපද පෙර වැඩ තත්ත්ව විස්තරයේ සමාජික මුදල් ගිණුම අර වෙන 10 ඒව ටිකනේ ඕනේ තත්ත්ව විස්තරය හරි සමාජික මුදල් ගිණුම පුතේ මේ ගානේ ඕනේ මේ ගානේ පුතේ අර මුලාගේව තියෙනවා අර අතන 4 වෙනි ගැලපිල්ලේ අවුරුද්දේ මුල හිඟ වගේක් තිබ්බලු සමාජික මුදල් ගිණුම ඕනේ අද ගන්න සමාජික මුදල් ගිණුම අද ගන්න සමාජික මුදල් ගිණුම ඇඳ නේද ඇඳා සමාජික මුදල් ගිණුම ඇඳ හරි ඊට පස්සේ සමාජික මුදල් ගිණුම ඇඳා ඊට පස්සේ පුතේ මුදල් ගිණුම මේක දීලා තියෙනවා පුතේ ගානේ මුලම දුන්නේ ලැබීම් ගේම් ගිණුම කියලා මුදල් ගිණුම ඒක පෙර වැඩට තියෝන්නේ මේකේ ලාභ ලබන වෙළඳාහ ලාභ ගිණුම මොකුත් නැහනේ එහෙනම් ඒක ඕනෙත් නැහැ ඔච්චරයි එහෙනම් පුතේ මේ ඇඳගත් ඒවා මුලින්ම ශේෂ දා ගන්න ඕනේ. ආදායම් ප්‍රකාශ ශේෂ නෑනේ. මූලදත්ත ප්‍රකාශ කියන්නේ කිරුමක් නෙමෙයිනේ. තත්ත්ව විස්තරය කියන්නේ කොහොමද ආරම්භ ශේෂ දාන දැනනේ. සමාජික මුදල් ගිණුම කියන්නේ ආදායම් ගිණුමක් ශේෂ නැහැ. එහෙනම් මේ එකවත් ශේෂ නැහැ. පැහැදිලිද? එහෙනම් අපි ගාන හදමු. ප්‍රාන්තරු ක්‍රීඩා සමාජයේ 21 3 දින අවසන් අවස්ථා ලැබීම් සහ ගෙවීම් ගිණුම මුදල් ගිණුම දීලා. පුතේ මුදල් ගිණුමක් දුන්නොත් මේමයි අසම්පූර්ණ සටහන්නේ. පුතේ මේ පාඩමෙන් පස්සේ අපිට පටන් ගන්න තියෙන අසම්පූර්ණ සටහන්. ඒකෙත් මේ තියරියමයි. අසම්පූර්ණ සටහන් ගානකදී මුදල් ගිණුම දුන්නොත් අතාරින්න. හරි. මුදල් ගිණුම දීලා ඒක අතාරින්න. ඒක අතාරියා. ඊට පස්සේ අතිරේක තොරතුරු 1 24යි එක දිනට පැවති දීපල පිරියුතු උපකරණවල පුතේ මේ මුල වත්කම් වගකීම් දුන්නොත් මේ මුල වත්කම් තුන ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකකාර උපකරණ ඒවත් අතාරින්න. ඒවා ඉබේ වෙනවා පුතේ. මුල අග ශේෂ දුන්නොත් ඒවා අතාරින්න කියලා ඉගෙනුවා මතකද? ඔව්. ඒ පුතේ ඔටෝ වෙනවා ඉබේ වෙනවා. ඒකත් අතාරින්න. ඒකත් අතෑරියා. එතකොට මුදල් ගිණුම අතෑරියා මුල අග ශේෂ දුන්නොත් අතාරින්න කියලා ඉගෙනුවා. ඊට පස්සේ මුදල් කරලා තමයි මුල අග ශේෂ වලට එන්නේ. මතකනේ පිළිවෙල? හරි. ප්‍රොමිලක්ක එකත් අතෑරියා. ප්‍රොමිලක්කන් දෙකට එන්නේ. 24යි එක දින පුතේ ඔතන ඔය තියෙන 13 වසරේ කතාවක් අර ඵලදාය ජීවකාල ඇස්තමේන්තු වෙනස් වුණොත් ෂෙයා කරන හැටි. ඒක 13 වසරේදී LKS 16 කියන ප්‍රමිතිය උගන්වන්න තියෙන කොටසක්. නමුත් මෙතනෙත් තියෙනවා මම ඕගලන්ට ඇඟට නොදෙනී කියලා දෙන්නම්. ඒකට ඉවරයිනේ. හරි. 20 මේක පුතේ මෙතනදී තේරුම් ගන්න ටික ඇති. තව ඉස්සරහදී මේක වෙනවම ආටි ඔළුවට ගන්න පුළුවන්. 24යි එක කියන්නේ අවුරුද්දේ මුල දවසේ ප්‍රේක්ෂකාගාරයේ නවීකරණය කිරීම සඳහා නවීකරණය කිරීම සම්පූර්ණ කරන අතර එදින සිටේ භාවිතයට ගන්නා ලදී. ප්‍රේක්ෂකාගාරය කියන්නේ ගොඩනැගිල්ලක් නේ. පැවිලියන් එක කියලා කියන්නේ අපි. මෙම වටිනාකම් ප්‍රේක්ෂකාගාර ගිණුමේ මේ දක්වා හඳුනාගෙන නොමැත. තවද මෙදින සිට ප්‍රේක්ෂකාගාරයේ ඉතිරි ඵලදාය ජීව කාලය වසර 15 දක්වා වැඩි වී ඇත. ඉතින් මට කියන්න ප්‍රේක්ෂකාගාරේ කැඩිච්ච බිදිච්ච පොඩි පොඩි තැන් ටික හදලා ඔය සිමෙන්ති ගැලවිච්ච තැන් ටික හදලා තීන්ත ගන්නවා. ඒකට යන වියදම ප්‍රේක්ෂකාගාරේ පිරිවැයට එකතු කරනවද ලාභ ගිණුමේ වියදමක් විදියට දානවද? ප්‍රාග්ධන වැයක්ද අයබාර වැයක්ද? මම ඔක කියලා දුන්නා තනි පුද්ගල ගණන් වලදීත් පොඩ්ඩක්. ප්‍රාග්ධන වැයක් නම් වත්කමේ පිරිවැයට එකතු කරනවා. අයබාර වැයක් නම් ලාභ ගිණුමේ වියදමක් විදියට දානවා. දැන් මම ආයි අහන්නේ වාගෙන් ප්‍රේක්ෂකාගාරය කියන්නේ ගොඩනැගිල්ල. ඔය ගොඩනැගිල්ල පුතේ ඔය මේ තීන්ත ගැලවිච්ච තැන් ටික හදලා අර සුදු මේවා ගාලා ඔය තීන්ත ගන්නවා අවුරුද්දකට සැරයක්. ඒක ප්‍රාග්ධන වැයක්ද අයබාර වැයක්ද? කියන්නේ ප්‍රාග්ධන වැයක් නම් ගොඩනැගිල්ලට එකතු කරනවා ප්‍රේක්ෂකාගාරයට එකතු කරනවා අයබාර වැයක් නම් ලාභ ගිණුම වියදමක් විදියට දානවා. මට කියන්නේ ඒක ප්‍රාග්ධන වැයක්ද අයබාර වැයක්ද? උත්තර ඒක ප්‍රාග්ධන වැයක්ද අයබාර වැයක්ද?
ගොඩනැගිල්ල පුතේ අර තීන්ත ගාලා පොඩි පොඩි කැට්ටන් ටික හදන්න යන වියදම ප්‍රාග්ධන වැයද අයබාර වැයද? උත්තර දෙන්න. අයබාර වැයක්. ඒ කියන්නේ ඒක ගොඩනැගිල්ල පිරිවැයට එකතු කරන්නේ ලාභ ගිණුම් වියදමක් විදිහට දානවා. හරි. පුතේ ප්‍රේක්ෂකාගාරයට තව කෑල්ලක් අලුතෙන් හදනවා. ඉඩ මදි. ප්‍රේක්ෂකාගාරය තව ලොකු කරනවා. ඒකට යන වියදම ප්‍රාග්ධන වැයද අයබාර වැයද? ඒක ප්‍රාග්ධන වැයක්. ඒ කියන්නේ ප්‍රේක්ෂාගාරයට එකතු කරනවා. දැන් මට කියන්න එහෙම නැත්නම් පුතේ ප්‍රාග්ධනයක් වෙන්නේ දැන්ට අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන් එක තව 15ක් වෙනවා. හරි? ඒ වගේ. දැන් මට ඔයගොල්ලෝ උත්තර දෙන්න. දෙවනි ගැළපිල්ල කියවන්න. 24 දින ප්‍රේක්ෂාගාරය නවීකරණය කිරීම සඳහා සම්පූර්ණ කරන අතර එදින සිට ඒ භාවිතයට ගන්නා ලදී. මෙම වටිනාකම් ප්‍රේක්ෂාගාර ගිණුමේ මේ දක්වා හඳුනාගෙන නොමැත. මෙදින සිට ප්‍රේක්ෂාගාරයේ ඉතිරි ඵලදායී ජීව කාලය වසර 15 දක්වා වැඩි වී ඇත. ඒ කියන්නේ ප්‍රේක්ෂකාගාරයේ ඵලදායී ජීව කාලය අවුරුදු 15 තව 15ක් නැතුව ඇති. පළවෙනි ගැළපිල්ල තියෙනවා මම තාම බැලුවේ නැහැ ප්‍රේක්ෂාගාරයේ කාලය වැඩි වෙලා. right මට කියන්න ප්‍රේක්ෂාගාරය නවීකරණය කරන්න කීයක් වැය කළාද මුදල් ගිණුම් බැරපැත්තේ බලන්න. මුදල් ගිණුම් බැරපැත්තේ බලන්න ප්‍රේක්ෂාගාරය නවීකරණය කරන්න කීයක් වැය කළාද කියන්නේ. ඔයගොල්ලෝ කියන්නේ මම දන්න 300යි. right අවුරුද්දේ මුලම මට කියන්න ඔය 300 ප්‍රාග්ධන වැයක්ද අයබාර වැයක්ද? ඔය 300 ප්‍රාග්ධන වැයක්ද අයබාර වැයක්ද? ප්‍රාග්ධන වැයක්. හරියටම හරි. ඒ කියන්නේ ඔය 300 ප්‍රේක්ෂකාගාරයට එකතු කරනවද නැද්ද? කියන්නේ එකතු කරනවා. right. දැන් මට කියන්න ඕගොල්ලා ප්‍රේක්ෂකාගාරයේ අවුරුද්ද මුල වටින්නේ කීයද? ප්‍රේක්ෂකාගාරය පළවෙනි ගැළපිල්ල බලන්න. 24 කින්ද පැවැත් දේපල පිළිබඳව වටිනා. මට කියන්න ප්‍රේක්ෂකාගාරය අවුරුද්දේ මුලට වටින්නේ කීයද? වටින්නේ කීයද? මම අහුවේ ගත්ත ගානවත් එහෙමනේ මම අහුවේ ප්‍රේක්ෂකාගාරය අවුරුද්දේ මුලට වටින්නේ කීයද? උත්තර දෙන්න. ඕගොල්ලෝ උත්තර දෙන්න මොකද? එතකොට මට ලේසි. ප්‍රේක්ෂකාගාරය අවුරුද්දේ මුලට වටින්නේ කීයද? යන උත්තර දෙන්න පුතේ. ප්‍රේක්ෂකාගාරය අවුරුද්දේ මුලට වටින්නේ කීයද? මේ ගායන පොඩ්ඩක් අහගෙන ඉන්න. ඔයා දීපු උත්තරේ හොඳයි. ඔයා චුට්ටක් ඕනකට වැඩි හිතුවා. විනෝද් හරි. පුතේ මට අහුවේ ප්‍රශ්න ගායනි ඔයා අර 300ත් එකතු කරලා කිව්වේ මට ඕමනා වුණේ මං ප්‍රශ්න අහපු විදිය වැරදි. මං අහන්න ඕනේ මෙහෙමයි. ගිය අවුරුද්ද ඉවර වෙද්දි ප්‍රේක්ෂකාගාරේ වටින්නේ කීයද? මං ප්‍රශ්න අහපු විදිය වැරදි. ගිය අවුරුද්ද ඉවර වෙද්දි ප්‍රේක්ෂකාගාරේ වටින්නේ කීයද? කියන්නේ ගිය අවුරුද්ද ඉවර වෙද්දි ප්‍රේක්ෂකාගාරේ වටින්නේ කීයද? 750යි. හරි. මට කියන්නේ ඒක කොහෙද ලියන්නේ? ඒක කොහෙද ලියන්නේ? ඒ 750 කොහෙද ඉස්සෙල්ලාම ලියලා ඉන්න ඕනේ? අවුරුද්ද මුල වත්කමක් කොහෙද ලියලා ඉන්න ඕනේ? ගිය අවුරුද්ද ඉවරෙද්දි ප්‍රේක්ෂකාගාරේ වටින්නේ 750යි. පුතේ කොහොමද 750 වටින්නේ? පිරිවැය 1500 සමුච්චය 750යි. පිරිවැය ප්‍රේක්ෂකාගාරය හදන්න ගියා 1500ක් ගිය අවුරුද්ද ඉවරෙද්දි සමුච්චය 750යි. ඒ කියන්නේ වටින්නේ කීයද? 750යි. හරිද? තේරුණාද අනිත් ළමයිට? මේ ප්‍රේක්ෂකාගාරයේ මේ අවුරුද්දේ මුල වටින්නේ 750යි. මුල 750 වටින හැටි අනිත් ළමයින්ට තේරුණාද? පිරිවැය 1500 සමුච්චය 750 අඩු වෙන්න ඕනේ. ඒතකොට කීයද වටින්නේ? 750යි. කාටවත් ගැටලුවක් නැහැ නේද? අනිත් ළමයි ඔක්කොම තේරෙනවද 750? 750 කොහෙද ලියන්නේ? ඔයගොල්ලෝ උත්තර දෙන්නකෝ මම දන්නවා. ඒ 750 කොහෙද ලියන්නේ? ඒ 750 කොහෙද ලියන්නේ? තත්ත්ව විස්තරේ. තත්ත්ව විස්තරේ ලියන්න. ප්‍රේක්ෂකාගාරය කියලා 750 ලියන්න. අවුරුද්දේ මුල වටින්නේ ප්‍රේක්ෂකාගාරය අවුරුද්දේ මුල වටින්නේ 750යි. ප්‍රේක්ෂකාගාරය අවුරුදු මුල වටින්නේ 750යි. ඉතින් ඔක්කොම තේරෙනවද 750 කතාව? පිරිවැය 1500න් සමුෂය 750 අඩු කරාම වටින්නේ 750යි ඈ.
ප්‍රේක්ෂකාගාරේ පිරිවැය 750යි සමුච්චය 750 අඩනම් වටින්නේ 750යි. දැන් අවුරුද්දේ මුල 750ක් වන්න ප්‍රේක්ෂාගාරේ මුදල් ගිරීමේ බැර පැත්තේ පළවෙනි දෙවෙනි ගැළපිල්ල කියනවා නවීකරණය කිරීම සම්පූර්ණ කරලා මේ අවුරුද්දේ මුල. දැන් මට කියන්න මේ අවුරුද්දේ මුල ප්‍රේක්ෂාගාරේ වටින්නේ කීයද? මේ අවුරුද්දේ මුල දවසට දැන් කීයක් වටනවද ප්‍රේක්ෂාගාරේ කිය? මේ 750යි මේ 750යි තව නවීකරණය කරන්න කීයක් වැය කරාද කියන්න පුතේ? තව නවීකරණය කරන්න කීයක් වැය කරාද? 300යි. කීයක් වටනවද දැන්? 1050. මේ අවුරුද්දේ මුලට ප්‍රේක්ෂාගාරය 1050ක් වෙනවා. දැන් මම ඔයගෙන් අහන ප්‍රශ්නේ මේ ජංගම නොවන වත්කම් ඇතුලේ ලියන්න ප්‍රේක්ෂක ඉඩම ලියන්න මේ බොඩ් ක්‍රීඩා පිටිය ලියන්න ඉඩ තියලා උඩරුල ඉඩ තියලා ලියන්න ප්‍රේක්ෂකාගාරය කියලා ලියන්න ප්‍රේක්ෂකාගාරය කියලා ඉතින් අර පිරිවැය සමුච්චය දැන් ඒ කතා නෑ කෙලින්ම මට කියන්න මෙතනට 1050 දාන්න පුළුවන්ද බැරිද? කියන්න. මෙතන 1050 දාන්න පුළුවන්ද බැරිද උත්තර දෙන්න ඉතින්. ප්‍රේක්ෂකාගාරය කියලා මෙතන 1050 දාන්න පුළුවන්ද බැරිද? බෑ. ඇයි බැරි? ඇයි බැරි? උත්තර. ඇයි බැරි? උදේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දන්නේ 21/3/31 අවුරුද්දේ අගට 1050ක් වන්නේ අවුරුද්දේ මුල. එහෙනම් මෙතනවා 1050 දාලා ඒකෙන් මේ අවුරුද්ද ෂෙයා අඩු කරගෙන උත්තරේ දාමු. මෙතන 1050 දාලා මේ අවුරුද්ද ෂෙයා අඩු කරලා දාමු. කීයද මේ අවුරුද්ද ෂෙයා? ප්‍රේක්ෂකාගාරේ මේ අවුරුද්ද ෂෙයා කීයද? ප්‍රේක්ෂකාගාරේ මේ අවුරුද්ද ෂෙයා කීයද? දැන් ප්‍රේක්ෂකාගාරයේ වටින්නේ 1050යි. ඔතන මේක අර පරදාජිය කාල ඇස්තමෙද වෙනස් වුණා. දැන් මට කියන්න මේ 1050 කීයෙන් බෙදලාද මේ අවුරුදු ෂෙයා කරන්නේ? ඉතින් උතන තමයි අර 13 වසරේ උගන්වන්න තියෙන දේ කතාව තියෙන LKS 16 කියන ප්‍රමිතිය උගන්වන්න ඕනේ උතනදී. මට කියන්න 1050 කීයෙන් බෙදලා ෂෙයා කරන්නේ කියන්න. උත්තර දෙන්න. දෙවනි ගැළපිල්ල බලලා පොඩ්ඩක් කියන්න. ඔය 1050 කීයෙන් බෙදලාද අපි ෂෙයා කරන්නේ? කො උත්තර? ඔය 1050 කීයෙන් බෙදලාද අපි ෂෙයා කරන්නේ? කො ළමයි? කවුරුත් නැද්ද? චමෝදි වැරදි. කො අනිත් ළමයි? ඔය 1050 කීයෙන් බෙදලාද? විනෝද් වැරදි. කො අනිත් ළමයි? දෙන්නයි උත්තර දුන්නේ තාම. කීයෙන් බෙදලා ෂෙයා කරන්නේ? ස්පෝකන් සිංහල ප්‍රශ්නයක් තියෙන උතන. දැන් ළමයි දෙන්නෙක්ම කිව්වේ 35න් බෙදලා කියලා දෙන්නම වැරදි. ළමයි දෙන්නෙම උත්තර දුන්නේ දෙන්නයි උත්තර දුන්නේ දෙන්නම කිව්වේ 35න් බෙදලා කියලා. 35න් නෙමෙයි. කීයද බෙදන්නේ? ගායනී නිමේෂ හරි. අනිත් ළමයි? කො අනිත් ළමයි? පුතේ 35න් නෙමෙයි බෙදන්නේ 15න්. ඇයි ඒ? පුතේ ඉතුරු කාලය තව 15යි කියලා කියන නිසා. මේකේ පුතේ 15කින් වැඩි උනායි කියලා නෙමෙයි කියන්නේ. 15කින් වැඩි උනායි කියලා නෙමෙයි පුතේ කියන්නේ. ප්‍රේක්ෂාගාරයේ පුතේ මුලින්ම බලන්න පළදාජු කල අවුරුදු 20යි තිබේ. පළවෙනි ගැළපිලි බලන්න ප්‍රේක්ෂාගාරයේ අවුරුදු 20යි. ඒතර 1500 පුතේ 20න් බෙදුවාම අවුරුද්දකට ෂෙයා කීයද? 150 20න් බෙදුවාම අවුරුද්දකට ෂෙයා කීයද පුතේ? 75යිනේ. 75 ගාන පුතේ දැන්ට 750 ෂෙයා කළා. ඒ කියන්නේ අවුරුදු 10ක් දැන්ට පාවිච්චි කරලා ඉවරයි. තව මේ අවුරුද්ද පටන් ගන්නකොට ප්‍රේක්ෂාගාරයේ වටින්න තිබ්බේ අවුරුදු කීයද කියන්නකෝ? මේ අවුරුද්ද පටන් ගන්නකොට ප්‍රේක්ෂාගාරය තව පාවිච්චි ගන්න ඉතුරුලා තිබ්බේ අවුරුදු කීයද කියන්නේ?
ඉතින් මේ අවුරුද්ද පටන් ගන්නකොට ප්‍රේක්ෂාගාරය තව ඉතුරුලා තිබ්බේ අවුරුදු 10යි. ඒක තමයි අපිට කියන්නේ මෙන්න මෙහෙම කියනවා මේ බලන්න රෝමිලක්කන් දෙකේ මෙම වටිනාකම් මේ දක්වා හඳුනන්න. තවද මෙදින සිට ප්‍රේක්ෂාගාරයේ ඉතිරි ඵලදාය ජීව කාලය 15 දක්වා වැඩි වී ඇත. ඒ කියන්නේ 15කින් වැඩි වෙලයි කියලා නෙමෙයි කියන්නේ. 15 දක්වා වැඩි වී ඇත කියලා. අර 35 කියපු ළමයිට උත්තරේ තේරුණාද? 15කින් වැඩි උනායි කියලා නෙමෙයි කියන්නේ 15 දක්වා වැඩි උනා. ඒ කියන්නේ 10 තිබ්බ එක කී උනායි කියලාද කියන්නේ? 15 උනායි කියලා. එහෙනම් පුතේ ඔය 1050 බෙදන්නේ කීයෙන්ද? 1050 බෙදන්නේ කීයෙන්ද එහෙනම් අනිත් ළමයිට තේරුණාද? 15. 1050 බෙදන්න 15. 15. කීයද ෂේ? 1050 15 බෙදුවම කීය ෂේන්නේ කියන්නේ? 1050 15 බෙදුවම කීයද ෂේන්නේ කතා කරන්න පුතේ කියන්නකෝ. 1050 15 බෙදුවම කීයද 70ද? 70යි 70යි. 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 කියන්නේ ඒක පුතේ වියදම් ඇතුලේ ප්‍රේක්ෂකාගාරශය 70යි. එතකොට පුතේ 1050න් 70 ගියාම මේක වටින්නේ කීයද? ප්‍රේක්ෂකාගාරයේ වටින්නේ කීයද? බලන්න. ප්‍රේක්ෂකාගාරයේ වටින්නේ කීයද කියලා බලන්න. පැහැදිලි නේද ඒක? ප්‍රේක්ෂකාගාරයේ වටින්නේ 1050න් 70ක් ගියාම 980ද? ඉතින් ඔතන ඔය 13 වසරේ පොඩි අර ඵලදාය ජීව කාලය ඇස්තමේන්තු වෙනස් වුණාම ඉතිරි ෂේකල හැකිය ඉතුරු ගාන පුතේ මේ මත්තම ඉතුරු ගාන බෙදන්න ඕනේ ඉතුරු ඵලදාය ජීව කාලයෙන් අය. ඒක නිර්දේශයක් ප්‍රමිතියක නිර්දේශයක් ඒ කරේ. වත්කමේ ඉතිරි ගාන පුතේ 1050නේ. ඒ 1050 තව ඉතුරු ගානෙන් බෙදලා තමයි මේ අවුරුදු ෂේවා ගත්තේ. 70යි. එතකොට දැන් පුතේ අර සමුච්චය මේ 1050 ගත්තේ අනිත් සමුච්චය ටික අඩු කරලානේ. ඒක නිසා විතරයි මේ 70 අඩු කරලා පෙන්නුවේ. අවුලක් නැහැ නේ. දෙක තේරුණාද? හරි. ඒක තේරුණා ලොකු දෙයක්. ගොඩක් හොඳයි ඒක තේරුණා නම්. හරි අපි යමු ඊළඟ එකට. ඉතින් අපි යමු ඊළඟ එකට. හරිද? දෙවෙනි ගැළපිල්ල ඉවරයි. තුන්වෙනි ගැළපිල්ලට එන්න. 24යි කියන්නේ හරියටම අවුරුද්දේ මුල දවසේ 24යි කියන්නේ හරියටම අවුරුද්දේ මුල දවසේ ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා අවුරුද්දේ මුල දවසේ ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා මුදල් පරිත්‍යාග ලද අතර අවුරුද්දේ මුල දවසේ ක්‍රීඩා 24යි කියන්නේ අවුරුද්දේ මුල ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා මුදල් පරිත්‍යාග ලද අතර මෙම අයිතම 2010 එක දින මිලදී ගන්න ලදී. පුතේ අර මුදල් අවුරුද්දේ මුල ලැබුණාට ක්‍රීඩා උපකරණ අරන් තියෙන්නේ මැද දවසේ. මෙම උපකරණ වල අපේක්ෂිත ඵලදායී ජීව කාලය වසර 5කි. පරිත්‍යාග ලද වසරේ සිට වසර 5 තුල ආදායම හඳුනා ගැනීම ක්‍රීඩා සමාජයේ ප්‍රතිපත්තිය වේ. පුතේ ඒකේ ක්‍රීඩා උපකරණ කතාවක් තියෙනවා පරිත්‍යාග කතාවක් තියෙනවා. මට කියන්න පරිත්‍යාග කීයක් ලැබිලාද මුදල් ගිණුමේ හර පැත්තෙන් බලන්න. මුදල් ගිණුමේ හර පැත්තෙන් බලලා කියන්න පරිත්‍යාග කියලා කීයද ලැබිලා තියෙන්නේ. කියන්න උත්තර දෙන්න ඕගොල්ලෝ. පුතේ මුදල් ගිණුමේ හර පැත්තෙන් බලලා කියන්න ක්‍රීඩා උපකරණ සඳහා පරිත්‍යාග 500ක් ලැබිලා තියෙනවා. කවද්ද මේ 500 ලැබිලා තියෙන්නේ? අවුරුද්දේ මුල. අවුරුද්දේ මුල මුදල් හර පරිත්‍යාග බැර. මට කියන්න ඔය 500 ආදායමට හඳුනාගන්නේ වසර 5ක් ඇතුළත. මට කියන්න ඒ 500න් මේ අවුරුද්දේ ආදායමට ගන්න කීයද? ක්‍රීඩා උපකරණ ගන්න කියලා පරිත්‍යාග හම්බුනේ ඇත්ත. නමුත් පරිත්‍යාගයක් නේ හම්බුනේ මුදල් හර පරිත්‍යාග බැර. පරිත්‍යාගේ 500ක් හම්බුණා මුදල් හර පරිත්‍යාග බැර. මට කියන්න අවුරුද්දේ මුල ලැබුණේ ආදායමට ගන්නේ අවුරුදු 5ක් ඇතුළත. මට කියන්නේ 500න් මේ අවුරුද්දට අදාළ ආදායමට කීයද ගන්නේ? වසර 5ක් ඇතුළත ආදායමට ගන්න කියන්නේ. පරිත්‍යාග 100යි 500යි එකෙන් මේ අවුරුද්දේ ආදායමට ගන්න 100යි. ලියන්න ආදායම ඇතුලේ පරිත්‍යාග 100යි.
ආදායම ඇතුළේ ලියන්න පරිත්‍යාග 100යි. ආදායම ඇතුළේ ලියන්න පරිත්‍යාග 100යි. පුතේ 100ක් ආදායමට ගත්තට කීයක් ලැබිලා තියෙනවද? පරිත්‍යාග 500ක් ලැබිලා තියෙනවනේ. පුතේ මුදල් හර පරිත්‍යාග ගිණුමට බැර 500කින් ආදායමට ගත්තේ 100යි. තව පරිත්‍යාග ගිණුමේ කීයක් ඉතුරුද කියන්නේ? 400ක්. ඒ 400 මොකද්ද? තව පරිත්‍යාග ගිණුමේ 400ක් ඉතුරු. ඒ 400 මොකද්ද පුතේ? උත්තර දෙන්නකෝ. ඒ 400 මොකද්ද? 500ක් පරිත්‍යාග හම්බුණා. ඒකෙන් ආදායමට 100ක් ගත්තා. ඉතුරු 400 මොකද්ද අපිට? වගකීමක්ද? නෑ, හිමිකම. මොකද මේ හිමිකම් ඇතුලේ රූල් 3ක් අතහැරලා ලියන්න. පරිත්‍යාග අරමුදල. දැන් මේක පරිත්‍යාග අරමුදල වෙනවා. පරිත්‍යාග අරමුදල 400යි. දෙවන තියුරම දාන්න. පරිත්‍යාග අරමුදල 400යි දෙවන තියුරම දාන්න. දැම්මද? හරිද? මේක තේරුණාද හොඳටම? අපි යමු ඊළඟ එකට. ඒකෙම ඉතුරු ටික බලමු. ඒකෙම ඉතුරු ටිකට බලමු. පුතේ පරිත්‍යාග හම්බුන අවුරුද්ද මුල මුදල් හර පරිත්‍යාග බැර. ඒකෙන් මේ අවුරුද්දේ ආදායමට 100යි. ඉතුරු ටික හිමිකම් වලට ලිව්වා. මෙම ඊට පස්සේ කියනවා පරිත්‍යාග ලැබෙන අතර මෙම අයිතම 20/10යි කියන්නේ කවද්ද? 20/10යි එක කියන්නේ කවද්ද අවුරුද්දේ? ඉතින් 20/10ක් කියන්නේ අවුරුද්දේ කවද්ද? උත්තර දෙන්නකෝ. අවුරුද්දේ මැද දවසේ මෙම අවුරුද්දේ මැද දවසේ මොකද කියන්නේ පරිත්‍යාග මෙම අයිතම 20/10ක මිලදී ගන්න ලදී. මේ උපකරණ වල අපේක්ෂිත ඵලදායී වල වසර 5කි. අපිට මට කියන්න අවුරුද්දේ මැද දවසේ ඒ සල්ලි වලින් ක්‍රීඩා උපකරණ අරගෙන ක්‍රීඩා උපකරණ ගත්තාම ලියන්නේ මුදල් බැර ක්‍රීඩා උපකරණ හර මුදල් බැර ක්‍රීඩා උපකරණ හර. එහෙනම් බලන්න පුතේ අවුරුද්දේ මැද දවසේ ක්‍රීඩා උපකරණ ගත්තා නම් මුදල් බැර ක්‍රීඩා උපකරණ හර වෙන්න ඕනේ. මුදල් ගිණුමට බැර වෙලාද කියලා බලන්න ක්‍රීඩා උපකරණ කියලා කීයක්ද? මුදල් ගිණුම බැර පැත්තේ තියෙනවද ක්‍රීඩා උපකරණ කියලා කීයක්ද? 500. ඒ කියන්නේ මැද දවසේ ක්‍රීඩා උපකරණ අරන් මුදල් බැර ක්‍රීඩා උපකරණ ගිණුම හර. හරි. එහෙනම් මේ 500 ක්‍රීඩා උපකරණ වලට මොනවා වෙනවද කියන්නේ? එකතු වෙනවා. මට කියන්න මේ අවුරුද්ද පටන් ගන්නකොට ක්‍රීඩා උපකරණ කීයද? මට කෙලින්ම ධාරණගේ කියන්න. කෙලින්ම ධාරණගේ කියන්න. අවුරුද්ද පටන් ගන්නකොට ක්‍රීඩා උපකරණ වල ධාරණගේ කීයද? 200යි. 200යි. ඔව්. ඇයි ඒ? පිරිවැය 500යි සමුච්චය 300යි. පුතේ පරණ ක්‍රීඩා උපකරණ පිරිවැය 500යි. ඒවට 300ක් කියලා 200යි. ඒක තත්ත්ව විස්තරය ලියලින්. තත්ත්ව විස්තරය ලියන්න ක්‍රීඩා උපකරණ 200යි. 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 දැන් මට කියන්න මේ අවුරුද්දේ අග දවසේ වෙද්දී ක්‍රීඩා උපකරණ ඒ 200යි ධාරණගේ මම ඒ 200යි අලුතෙන් ගත්ත කීයද? 200යි අලුතෙන් ගත්ත කීයද? 500යි. ඒතකොට ඔක්කොම 700යි. මට කියන්න අග දවසට 700 මෙතනට දාන්න පුළුවන්ද? අවුරුද්ද මුල 200යි මැදගත්ත දවසේ මැදගත්ත 500යි. මුල 200යි. කෙලිම ධාරණගේ මුල 200යි මැද තව 500ක් ගත්තා. ඒතකොට ඔක්කොම 700යි. දැන් මම ඔයගලෙන් අහන ප්‍රශ්නේ මෙතනට මේ 21 3.31කට 700 දාන්න පුළුවන්ද? බෑ. නමුත් මම මෙතන වරණට උන 700 දාන්න. ඇයි බැරි? ඇයි පුතේ
මුල දත්ත ප්‍රකාශයට 700 මුල 500යි අලුතෙන් මැද දවසේ ගත්තේ 500 700නේ. මුල ධාරණගේ 200යි. මැද දවසේ 500ක් ගන්නවා. එතකොට අග දවසේ මුල දත්ත ප්‍රකාශයට 700 දාන්න බෑ. ඇයි දාන්න බැරි කියන්නේ? කියන්නේ ඇයි 700 දාන්න බැරි? මම දන්න ඕගොල්ලෝ කියන්නේ. පුතේ ඇයි 700 දාන්න බැරි? කියන්නකෝ. ඇයි 700 දාන්න බැරි? ඕලම උත්තර දෙන්නේ නැහැ. මුල 200යි මුල ධාරණගේ 200යි මැද දවසේ ගත්ත 500. ඒතර 700නේ. අග මූල්‍ය தත්ත්ව ප්‍රකාශක කෙලින්ම 700 දාන්න බෑ මම අතට දැම්මට. ඇයි 700 දාන්න බැරි? ඕලමයින් උත්තර. කියන්නකෝ ඇයි 700 දාන්න බැරි? කවුරු උත්තර දෙනකම් මම මෙතනින් එහා කරන්නේ නැහැ. ඇයි බැරි? තාම කවුරු උත්තරයක් දුන්නේ නැහැ මට. පුතේ මේ අවුරුද්දේ මැදට්නේ පුතේ අග දවසනේ හදන්නේ අග දවසට මේ අවුරුද්දේ මොනවද කරන්න ෂෙයා කරන්න ඕනේ. රයිට්. දැන් මට කියන්න ක්‍රීඩා උපකරණ වලට ෂෙයා කීයද මේ අවුරුද්දේ? පුතේ අර පරණ ක්‍රීඩා උපකරණ වල පළදායජීව කාලේ වෙනස් වුන්නේ නැහැ. ක්‍රීඩා උපකරණ වල මේ අවුරුද්දේ ෂෙයා කීයද? පුළුවන් නම් කියන්න. කොටස් දෙකක් තියෙනවා පරණ ක්‍රීඩා උපකරණයි අලුත් ක්‍රීඩා උපකරණයි. කීයද ක්‍රීඩා උපකරණ ෂෙයා මේ අවුරුද්දේ කියන්න? හදලා කියන්න. කීයද මේ අවුරුද්දේ ක්‍රීඩා උපකරණ ෂෙයා ඔයගොල්ලෝ කියන්න මට ටක් ගාලා කියත හැකි මට මම කියලා වැඩක් නැහැ. ක්‍රීඩා උපකරණ ෂෙයා කීයද මේ අවුරුද්දට? මේ අවුරුද්දට ක්‍රීඩා උපකරණ ෂෙයා කීයද? උත්තර දෙන්නකෝ. මේ අවුරුද්දට ක්‍රීඩා උපකරණ ෂෙයා කීයද? 200 වැරදි. ෂෙයා මේ අවුරුද්දට දාලා ෂෙයා අහන්නේ 200 වැරදි. කීයද? 150යි. මේ අවුරුද්දට ෂෙයා 150යි. 150 එන්නේ මෙහෙමයි. පරණ ක්‍රීඩා උපකරණ වල ෂෙයා මේ අවුරුද්ද ක්‍රීඩා උපකරණ ෂෙයා 150යි. පරණ ක්‍රීඩා උපකරණ 500යි. 500 පහෙන් බෙදුවා ඒවා අවුරුද්දම පාවිච්චි කරා. ඉතින් පරණේමයි පිරුවේ 500 අර ධාරණාගෙන 200 කිව්වේ. අර ඉතුරු ධාරණාගේ ෂෙයා කරන්නේ අර ඇස්තමේන්තු වෙනස් වුණොත් අර පළදායජීව කාලේ වැඩි වුණොත් ඒක වෙන කතාවක් මම කිව්වේ අර LKS 16 එන එකක් කියලා අර ප්‍රේක්ෂාගාරයට කරේ වෙන වැඩක්. මෙතන 500 පහෙන් බෙදුවා 100යි. අවුල නැහැ නේ. අවුරුද්දම පාවිච්චි කරා. අලුත් ඒවා 500යි. පහෙන් බෙදුවා අවුරුද්දක ෂෙයා. මැද දවසේ ගත්තේ අලුත් ඒවා 12න් 6යි. අලුත් ඒවා ගත්තේ මැද දවසේ. අලුත් ඒවා ගත්තේ මැද දවසේ. 500 පහෙන් බෙදුවා 100. අපිට පරණේව 500 सर माइक ऑफ करला. පුතේ ක්‍රීඩා උපකරණ ෂෙයා කීයද මේ අවුරුද්දට 50යි 150යි. පරණේ වට 100යි අලුත් ඒවාට 50යි 150යි. ලියන්න වියදම් ඇතුලේ ක්‍රීඩා උපකරණ ෂෙයා 150යි. පුතේ ක්‍රීඩා උපකරණ ෂෙයා 150 අපිට තේරෙනව නේද 150යි. එතකොට දැන් ක්‍රීඩා උපකරණ වටින්නේ පුතේ මුල ධාරණගේ 200 අලුතෙන් ගත්ත 500යි. පුතේ එතකොට අර පැහැදිලිද ඔයගලන්ට? එතකොට දැන් වටින්නේ 550යි. 550 වෙන්නේ පුතේ අර මේ අවුරුදු පටන් ගන්නකොට පරණ ඒවා වටින්නේ 200යි එකෙන් 100ක් ෂේ වුණා 100යි. අලුත් ඒවා 500න් 50 ෂේ වුණාම 450යි 100යි 450 තමයි මේ 550 ඉතුරුනේ. මේ 550 ඉතුරුනේ මේ අවුරුදු පටන් ගන්නකොට 200යි ඒ 200න් 100ක් ෂේ වුණා 100යි. අලුත් ඒවා 500න් 50ක් ෂේ වුණා 450යි. 100යි අලුත් ඒවා 450 තමයි 550 ඇවිල්ලා තියෙන්නේ. හරිනේ? හරි.
ඒක හොඳටම තේරුණා නේද? දෙතුන් වතාවක් හදන්න. එතකොට ඔයා පුළුවන් වෙනවා යට ඔයා. හරි. අපි යමු ඊළඟ එකට. 4 වෙනි එක. සමාජිකයේ වාර්ෂික සමාජික මුදල 6000කි. 6යි. ඉතින් අවුරුද්දට දාලා සමාජික මුදල 6යි ඈ. අපි සමාජික ගාස්තුම හදනවා. හරි. මට ඔක් කියන්න කලින් සමාජික ගාස්තුම ලියන්නේ මොනවද? අවුරුද්ද මුල හිඟයි කලින් ලදයි. ලද මුදලුයි කපා හැරීමුයි ඊට පස්සේ අග දෙක ලිව්වහම වර්ෂයට අදාළ ගාන ලියලා ඊට පස්සේ අග දෙක ලියනවා කියප. ඕකනේ. සමාජික වාර්ෂික සමාජවල 6කි. හරි. 24යි එක දින ක්‍රීඩා සමාජයේ සමාජිකයන් ගන්න 40ක් විය. මේ අවුරුදු පටන් ගන්නකොට සමාජිකව 40යි. මේ අවුරුදු පටන් ගන්නකොට සමාජිකව 40යි. මේ දින තවත් සමාජිකව 10 දිනක බැඳුණු අතර. ඒකට 40යි 10යි ඔක්කොම දැන් 50යි. ඔවුන් වසර දෙක සමාජ දල් එකවර ගෙවන ලදී. කමන්නේ. ප්‍රවර්තන වර්ෂයේ සමාජික මුදල් තුල මේ අවුරුද්දේ ලද මුදල් තුල ප්‍රවර්තන වර්ෂයේ සමාජික මුදල් තුල 19 20 කියන්නේ ගිය අවුරුද්ද සඳහා 30ක්ද අන්තර්ගත වේ. මට කියන්න මේ අවුරුද්ද පටන් ගන්නකොට කීයක් හිඟ තිබිලාද? මේ අවුරුද්ද පටන් ගන්නකොට කීයක් හිඟ තිබිලාද? මේ අවුරුද්දේ ලද මුදල් ඇතුලේ තියනවලු ගිය අවුරුද්දෙන් ලැබිච්ච 30ක්. එහෙනම් මට කියන්න මේ අවුරුද්ද පටන් ගන්නකොට හිඟ සමාජික මුදල කීයද? කියන්නකො ළමයි. මේ අවුරුද්දේ ලද මුදල් ඇතුලේ තියනවලු ගිය අවුරුද්දෙන් ලැබිච්ච 30ක්. කපහැරින් කතා මොකුත් නැහැ. එහෙනම් මට කියන්න මේ අවුරුද්ද පටන් ගන්නකොට හිඟ සමාජික මුදල් කීයක් තිබිලාද? ඒකනේ මේ අවුරුද්ද ලැබෙන්නේ. උත්තර දෙන්නකො ළමයි. මේ අවුරුද්ද පටන් ගන්නකොට කීයක් හිඟ ඒවා තිබිලාද? දැන් මට ටක් ගාලා කියත හැකි. යන්නකෝ. ඔක තියෙන ගානමයි අහන්නේ ඔය. 30යි. ඒක වත්කම. තත්ත්ව විස්තර ලියලා ඉන්න හිඟ සමාජික මුදල් 30යි. තත්ත්ව විස්තර ලියලා ඉන්න හිඟ සමාජික මුදල් 30යි. තත්ත්ව විස්තර ලියන්න හිඟ සමාජික මුදල් 30යි. 30යි. හිඟ සමාජික මුදල් 30යි. ඒක මේ වත්කමක් විතර හිඟේකේ හරන එකට බැර මේකට හර. මේකට හර ගන්න හිඟ සමාජික මුදල් 30යි. හිඟ සමාජික මුදල් 30යි. හරි ඊට පස්සේ මේ පැත්තේ කලින් ලද ලියන්න ඕනේ. පුතේ මට කියන්න අවුරුද්දේ මුල කලින් ලද තියනවද ඔය ගානේ බලන්න. කොහෙවත් තියනවද? මුල කලින් ලද කියලා එහෙම කොහෙවත් කියන්නේ නැහැ නේ. පුතේ මේ ගානේ ගිය අවුරුද්දේ මේ අවුරුද්ද ලැබුණා කියලා කොහෙවත් කියන්නේ නැහැ. කියන්නේ එහෙම නැහැ. ගිය අවුරුද්දේ කවුරුවත් මේ අවුරුද්දට දීලා නැහැ. මුල කලින් ලද නැහැ. මුල කලින් ලද තිබ්බනම් මෙතන වගකීම් ඇතුලේ මෙතනයි ලියනවනේ. මේකේ මුල කලින් ලද නැහැ පුතේ. ගිය අවුරුද්දේ කිසිම සමාජිකයෙක් මේ අවුරුද්දෙන් සල්ලි දීලා නැහැ. එහෙනම් මුල හිඟ හරි මුල කලින් ලද නැහැ. ඊට පස්සේ කියන්නේ ලද මුදල්. පුතේ ලද මුදල් ටික මුදල් ගිණුමේ ඇති බලන්න. මුදල් ගිණුමේ හර පැත්තේ තියෙනවා මේ අවුරුද්ද සමාජික මුදල් ලැබිලා තියෙනවා 300 කීයද ඔක්කොම 390ක්. මෙතනට බර ගන්න මුදල් කියලා 390ක්. එතනට බර ගන්න මුදල් කියලා 390ක්. මේ 390 ඇතුලේ මේ 30ම තියෙනවා. මේ 390 ඇතුලේ ගිය අවුරුද්දේ ලැබෙච්ච 30ම ලැබුණායි කියලා කිව්වනේ. ඒ ලැබුණායි කියන එක අපි දැනගත්තේ මුල 30ක් හිඟ තිබ්බයි කියලා. එහෙනම් කපය හැරින්නේ නැහැ. මේ 30න් පුතේ 30ම ලැබිලා කපය හැරින්නේ නැහැ. කපය හැරින් තිබ්බනම් මෙතනට බැර වෙලා වියදම් ඇතුල් ලියන්න ඕනේ. කපය හැරින්නේ නැහැ. එහෙනම් පුතේ අග හිඟයි අග කලින් ලදා ලිව්වෙන් පස්සේ වර්ෂයට අදාළ ගාන. මම වර්ෂයට අදාළ ගාන ලියන්නම් මේකේ. ආදායම් ප්‍රකාශය කියලා මට කියන්න වර්ෂයට අදාළ සමාජික මුදල කියලා එක්කෙනෙක්ගෙන් අවුරුද්දට 6යි. එක්කෙනෙක්ගෙන් 6යි වර්ෂයට අදාළ ගාන කියලා කියන්නේ. එක සමාජිකයෙන් වර්ෂයට අදාළ සමාජික දල 6යි. මට කියන්න වර්ෂයට අදාළ ගාන කීයද? ආදායම් ප්‍රකාශය කියලා මෙතන ලිව්වා. කීයද වර්ෂයට අදාළ ගාන? කියන්නද වර්ෂයට අදාළ ගාන කීයද? 6 වැඩි කිරීම කීයද? කියන්නකො ළමයිනේ වර්ෂයට අදාළ ගාන. 6 වැඩි කිරීම කීයද සමාජිකයෝ? 6 වැඩි කරන්න වර්ෂ ඉන්න සමාජික සංඛ්‍යාවයි. මුල 40ක් හිටිය අලුතෙන් බැඳුණා 10ක් තව.
මුලින් 10ක් 40ක් විතර තව අලුතෙන් 10ක් බැඳුනා. ඒතර ඔක්කොම සමාජිකයෝ 50යි. උදේ 6 වැඩි කිරීම 50. වර්ෂයට අදාළ ගාන කීයද එහෙනම්? 6 ගානේ සමාජික උදේ මුලින් හිටපු 40 අලුතෙන් බැඳිච්ච 10යි. කීයද? 50යි. එහෙනම් 6 වැඩි කිරීම 50 වර්ෂයට අදාළ ගාන 300යි. එතන දාන්න 300යි. 300යි. ඒක ආදායම් ප්‍රකාශයට ලියන්න සමාජික මුදල් සමාජික මුදල් 300යි. වර්ෂයට අදාළ ගාන 300යි. තුන්සියයි නේද? දෙක තේරුණාද? දැන් පුතේ ඊට පස්සේ අග දෙක වර්ෂ අග කලින් ලද තියෙනවා. මෙතන ලියන්න කලින් ලද. කලින් ලද කීයක් තියෙනවද? අර අලුතෙන් බැඳිච්ච 10 දෙනා අවුරුදු කීයක සල්ලි දුන්නා කිව්වද මේක ඇතුලේ? අලුතෙන් බැඳිච්ච 10 දෙනා අවුරුදු කීයක සල්ලි දුන්නා කිව්වද? දෙකක සල්ලි. එහෙනම් මට කියන්න අවුරුද්දක් කලින් ලද කීයද? අවුරුද්දට 6යි. මේ අලුතෙන් බැඳිච්ච 10 දෙනා ලබන අවුරුදු දෙකක සල්ලි දුන්නා කිව්වා. එතකොට 12ක් දීලා 12න් 6ක් මේ අවුරුද්දේ නම් 10 දෙනාගෙන් 6 ගානේ 6 ගානේ 10 දෙනාගෙන් කලින් ලද කීයද? 60යි. එහෙනම් අවුරුද්දක කලින් ලද 60යි. පැහැදිලිද? ඉතින් අවුරුද්දක් කලින් ලද 60යි කියන එක තේරුණාද? එහෙනම් දාන්න මෙතනට 60යි. තාම කොයිද 60 ලියන්නේ? ඉතින් මෙතනට හර වෙලා කලින් ලද සමාජික මුදල් කියන වාක්‍යයෙන් කිරුවට බැර. තාම කොයිද 60 ලියන්නේ කියන්නේ? උතන්ට හර කලින් ලද කියන වාක්‍යයෙන් කිරුවට බැර තාම කොයිද 60 ලියන්නේ? කියන්නකෝ. තාම කොයිද 60 ලියන්නේ? ඉතින් ඔයගොල්ලෝ කියන්න මම දන්නවා. තාම කොයිද 60 ලියන්නේ? මෙතනට හර කලින් ලද කියලා ඒ කලින් ලද කිනුමට බැර තව කොහෙද ලියන්නේ ඒකයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වාක්‍යම තුලින් ලියන්න කලින් ලද සමාජික මුදල් 60යි කලින් ලද සමාජික මුදල් 60යි කලින් ලද සමාජික මුදල් 60යි ලියන්න පුතේ කලින් ලද 60යි ලිව්වද 60 කලින් ලද 60යි ලිව්වද පුතේ 60 තේරුණානේ ඊට පස්සේ අවුරුද්ද අග හිඟ මෙතනට බැර හිඟ කියලා වක්කමක් විදිහට ලියන්න ඕනේ බලන්න අවුරුද්ද අග හිඟ කීයද කියලා පුතේ අවුරුද්ද අග හිඟ ඒ ගැලපිල්ලෙන් බලන්න ඒ ගැලපිල්ලෙම හතරවෙනි ගැලපිල්ලෙම අන්තිමට කියනවා හතරවෙනි ගැලපිල්ලෙම අන්තිමට කියනවා අවුරුද්ද අග හිඟ කීයද කියන්නේ 21 331 දිනට ලැබිය යුතු සමාජ දල් නොමැත අවුරුද්ද අග හිඟ නැහැ ඉතින් අග හිඟ තිබ්බනම් මෙතනට බැර හිඟ ගිනුමට හර වෙලා මෙතන වත්කමක් අවුරුද්ද අග හිඟ නැහැ එහෙනම් සමාජික මුදල් ගිණුමේ ඔක්කොම ලිව්වා දැන් මේක සමානද කියලා බලන්න සමාජික මුදල් ගිණුමේ ඔක්කොම ලිව්වා ඒක සමානද කියලා බලන්න 0.3 3 6 9 390 390 ඇයි ඔක්කොම දෙ මුල අග හිඟ මොකුත් නැහැ මුල කලින්වත් තිබෙත් නැහැ අග හිඟ තිබෙත් නැහැ කරපු දෙක සමානලා ගියා හරිනේ පැහැදිලි ඒතකොට මේ ඡේදෙත් ඉවරයි දැන් අපි හතරවෙනි ඡේදය ඉවර කරගෙන පස්වෙනි ඡේදෙට පස්වෙනි එක කියවන්න එක් ක්‍රීඩා උත්සවයක් සඳහා 300ක් අය කරමින් එක් ක්‍රීඩා උත්සවයක් සඳහා 300ක් අය කරමින් ක්‍රීඩා පිටිය බාහිර පාර්ශවයන්ට කුරියට දෙනු ලැබේ මෙම මුදලින් 60%ක් අත්තිකාරම් ලෙස ක්‍රීඩා පිටිය වෙන් කරන අවස්ථාවේදීද ඉතිරිය ක්‍රීඩා උත්සව දිනයේදී ගෙවිය යුතු වේ
මෙම ක්‍රීඩා උත්සවවල විස්තර පහක් දැක්කේ පුතේ එක් ක්‍රීඩා උත්සවයක් සඳහා 300ක් අය කරමින් ක්‍රීඩා පිටිය බාහිර පාර්ශ්වයන් වලට දෙනවා 300න් පුතේ 60ක් අපිට අපි ක්‍රීඩා පිටිය අපෙන් වෙන් කරන අවස්ථාවේ දෙන්න ඕනේ කීයද පුතේ 300ට 60ක් කියන්නේ 300ට 60ක් කියන්නේ කීයද 300ට 60ක් කියන්නේ කීයද කොළමයි 300න් 60ක් කියන්නේ කීයද ඔක කැල් එකෙන් වැඩි කරන ගැහුවාම උත්තර දෙන්නේ නැහැ මේ ළමයි 180ක් පුතේ අනිවාර්යයෙන්ම අපෙන් ක්‍රීඩා පිටිය වෙන් කරද්දී අපි 180ක් 300න් ගන්නවා ඊටු ටික අපි කියන උත්සව වෙලාවේ දෙන්න කියලා අපි අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට පිටිය වෙන් කරන්න අපිට 180ක් ලැබුණොත් ඇයි 300යි බලන්න පුතේ ඒකට අදාළ විස්තර ටික දෙනවා එහා පැත්තේ උත්සවාංක 1 27යි 1 දින නිම කරලාදී 27යි 1 කියන්නේ මේ අවුරුද්ද පටන් ගත්ත 24යි 1නේ අත්තිකාරම දැදුල මුළු මුදලම ලැබිනි හරි අවුලක් නැහැ හරිද හරි හරි පුතේ අහගෙන ඉමු දැන් මම මොකද කියේ හිටියේ මම කියේ හිටියේ මට එකක් අමතක වුණා. ඔව් මේ ක්‍රීඩා පස්වෙනි ගැලපිල්ල බලන්න. පුතේ පස්වෙනි ගැලපිල්ල බලන්න. පස්වෙනි ගැලපිල්ල හරිද? පස්වෙනි ගැලපිල්ල පුතේ 27යි 1 දින නිම කරලාදී අත්තිකාරම් ඇතුළු මුළු මුදලම ලැබිනි. හරි අත්තිකාරම් ඇතුළු මුළු මුදලම ලැබිනි එතකොට අත්තිකාරම් ඇතුළු මුළු මුදලම ලැබිනි එතන එතකොට මේ අවුරුදු උත්සවයේ ඔක්කොම සල් ටික හම්බෙලා එතකොට පුතේ කීයම ලැබිලා එතන 300යි ආදායම් ඊට පස්සේ 20 11යි 8 කියන්නේත් ඒකත් මේ අවුරුදු දවසක් 20 11යි 8 කියන්නේත් මේ අවුරුදු දවසක් හරිද 20 11යි 8 කියන්නේ මේ අවුරුදු දවසක් 20 11යි 8 කියන්නේ මේ අවුරුදු දවසක් 20 11යි 8 කියන්නේ මේ අවුරුදු දවසක් එතකොට පුතේ ඒකත් මේ අවුරුදු උත්සවයල ඒකත් හරි එතකොට 20 අප්‍රේල් 1 කියන්නේ ලබන අවුරුද්දේ 20 අප්‍රේල් 1 කියන්නේ ලබන අවුරුද්දේ 20 අප්‍රේල් 1 කියන්නේ ලබන අවුරුද්දේ හරි 20 අප්‍රේල් 1 කියන්නේ ලබන අවුරුද්දේ පැවැත්වෙන එකට පුතේ අත්තිකාරම ලැබිලා මට කියන්න මේ අවුරුද්දේ ක්‍රීඩා උත්සව කීයක් තියන්නේ කියන්නේ පුතේ මේ අවුරුද්දේ ක්‍රීඩා උත්සව කීයක් තියන්නේ කියන්නේ මේ අවුරුද්දේ ක්‍රීඩා උත්සව කීයද පුතේ තියන්නේ කියන්න මේ අවුරුද්දේ ක්‍රීඩා උත්සව කීයද තියන්නේ පුතේ කියන්නකෝ මේ අවුරුද්දේ ක්‍රීඩා උත්සව කීයද තියන්නේ දෙකයි මට කියන්න ලැබුණා වනතා මේ අවුරුද්දට අදාළ ආදායම කීයද ලැබුණා වනතා මේ අවුරුද්දට අදාළ ආදායම කීයද
මේ අවුරුද්දට අදාළ ආදායම කීයද? 600යි. හරිද? ලියන්න. මේ ලියන්න ආදායම ඇතුළට ක්‍රීඩා උත්සව ආදායම්. ක්‍රීඩා උත්සව ආදායම් 600යි. ක්‍රීඩා උත්සව ආදායම් 600යි. ක්‍රීඩා උත්සව ආදායම් 600යි. ලිව්වද? ක්‍රීඩා උත්සව ආදායම් 600යි. පැහැදිලිද? ක්‍රීඩා උත්සව ආදායම් 600යි. හොඳටම තේරුණා නේද? ක්‍රීඩා උත්සව ආදායම් 600යි. හොඳටම තේරුණා නේද 600? ක්‍රීඩා උත්සව ආදායම් 600යි. මට කියන්න ඒ 600 මේ අවුරුද්දට අදාළව. මට කියන්න ලැබිච්ච මුදල කීයද? හරි. ඒ 600න් පොඩි. ඒ 600න් පුතේ පළවෙනි ක්‍රීඩා උත්සවයේ 300ම ලැබිලි ඉවරයි. දෙවෙනි ක්‍රීඩා උත්සවයෙන් තව කීයක් ලැබෙන්න තියෙනවද කියන්නේ? පුතේ ඔය 600 තියෙන මේ අවුරුදු ක්‍රීඩා උත්සව දෙකයි 300. ඒ 600න් පළවෙනි ක්‍රීඩා උත්සවයේ සල්ලි ඔක්කොම ලැබිලි ඉවරයි නේද? දෙවෙනි ක්‍රීඩා උත්සවයට තව කීයක් ලැබෙන්න තියෙනවද කියන්නේ? පුතේ දෙවෙනි ක්‍රීඩා උත්සවයට තව කීයක් ලැබෙන්න තියෙනවද? 120ක්. ජංගම වත්කම් ඇතුළු ලියන්න ලැබිය යුතු ක්‍රීඩා උත්සව මුදල් ලැබිය යුතු ක්‍රීඩා උත්සව මුදල් කීයද? ලැබිය යුතු ක්‍රීඩා උත්සව මුදල් 120යි. 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 හරි? දෙක තේරුණා හොඳටම? ලැබිය යුතු ක්‍රීඩා උත්සව මුදල් 120යි. ලියවනේ. හරි. එතකොට පුතේ ඒක හරි. මේ අවුරුද්දට අදාළ ආදායම 600 එකෙන් තව 120ක්. මට කියන්න ලද මුදල් ටික ඔක්කොම පුතේ මුදල් ගිණුමට හර කරලා තියෙන්නේ. මට කියන්න කලින් ලද ක්‍රීඩා උත්සව මුදල් තියෙනවද නැද්ද? තියෙනවා. ඔය තුන්වෙනි ක්‍රීඩා උත්සවයට අදාළව කීයක් පුතේ මේ අවුරුද්ද ලැබිලි ඉවරද කියන්නේ? ඔය 3 කියලා තියෙන උත්සවාංක 3 කියලා තියෙන්නේ ඒකේ ලබන අවුරුද්ද තියෙන එකට පුතේ මේ අවුරුද්ද කීයම ලැබිලි ඉවරද? අත්තිකාරම ලැබිලි ඉවරයි නේද? පුතේ ඒකේ අත්තිකාරම කීයද? 180 ලැබිලි ඉවරයි. ඒක මේ මුදල් ගිණුමට හර වෙලා තියෙනවා. පුතේ මේ මුදල් ගිණුමේ ක්‍රීඩා උත්සව ක්‍රීඩා පිටිය කුලේ 660ක් තියෙන්නේ. 660 ඇදලා තියෙන්නේ පළවෙනි එකේ 300යි. දෙවෙනි එකේ 180යි වෙන් කරලා දිහම් වෙච්ච තුන්වෙනි ක්‍රීඩා උත්සවයේ ලබන අවුරුද්ද ලැබිච්ච 180 තමයි 660. එහෙනම් ඔය 660න් පුතේ 180ක් ලබන අවුරුද්දට ජංගම වත්කීම තුල ලියන්න. කලින් ලද ක්‍රීඩා උත්සව වියදම් කලින් ලද ක්‍රීඩා උත්සව ආදායම් නැත්නම් කලින් ලද ක්‍රීඩා පිටිකුලිය ආදායම් 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 කීයද? කලින් ලද ක්‍රීඩා පිටිකුලිය ආදායම් හරි කලින් ලද ක්‍රීඩා පිටිකුලිය ආදායම් කීයද? 180යි. මේ කලින් ලද මේ තුන්වෙනි ක්‍රීඩා උත්සවයට ලද මුදල් ගිණුමට හර වෙලා ඒක අපේ වගකීමක්. තේරුණා නේද? වගකීමක්. හරි වගකීමක්. හරිද? වගකීමක්. හරි වගකීමක්. හොඳටම තේරුණා නේද? වගකීමක්. හරි එතකොට ඒ ටික ඉවරයි. දැන් පුතේ අපි අතෑරියේ මුදල් ගිණුමයි පළවෙනි ගැළපිල්ලයි. මුදල් ගිණුම ඉවරයක් කළා එමු. මුදල් ගිණුම ඉවරයක් කළා පළවෙනි ගැළපිල්ලට එමු. මුදල් ගිණුම පුතේ ඉස්සලම තියෙනවා ශේෂය 80ක්. ඒ ආරම්භක මුදල් ශේෂය 80 අපිට වත්කමක්. තත්ත්ව විස්තරය ලියන්න මුදල් 80යි. තත්ත්ව විස්තරය ලියන්න මුදල් 80යි. තත්ත්ව විස්තරය ලියන්න මුදල් 80යි.
හරිද? හරි මුදල් 80යි. හරි. ඊට පස්සේ පරිත්‍යාග පුතේ අපි 500න් 100ක් මේ අවුරුද්දේ ආදායමට දැම්ම. ඒතර 100 හිමිකමක් විදියට ඒක හරි. සාමාජික මුදල් 390 පුතේ මෙතනට බැර කරා හරි. ඇතුළත් වීමේ ගාස්තු 120යි. මොකක්ද ඒක අපිට? මේ අවුරුද්දේ ආදායම. ආදායම තුල ලියන්න ඇතුළත් වීමේ ගාස්තු 120යි. ආදායම තුල ලියන්න ඇතුළත් වීමේ ගාස්තු 120යි. ඇතුළත් වීමේ ගාස්තු 120යි. ඇතුළත් වීමේ ගාස්තු 120යි. හරි. ඇතුළත් වීමේ ගාස්තු 120යි. ඇතුළත් වීමේ ගාස්තු 120යි ලිව්ව නේද? ඇතුළත් වීමේ ගාස්තු 120යි. හරි. ඊට පස්සේ ක්‍රීඩා පිටියේ කුලියට දීමේ ගාස්තු පුතේ 660න් මේ අවුරුද්දේ ආදායම ලිව්වේ පුතේ 600යි. 600ම ලැබිලා නැහැ. 180ක් ලැබෙන්න තියෙනවා මේ 120ක් ලැබෙන්න තියෙනවා. හරි. කලින් ලදේව පුතේ වක්කීම් විදියට ලිව්වා මේ. හරි. ඒක හරි. ඊට පස්සේ ප්‍රේක්ෂකාර නවීකරණයේ 300 ප්‍රේක්ෂකාරට එකතු කරා එක හරි. වැටු ක්‍රීඩාංගන බාරකරු 360යි කළමනාකරු 240 පුතේ. පළවෙනි ගැලපෙන්නේ මුලාග හිඟ කලින් ලද නෑ නේද? වියදම් ඇතුළු ලියන්නේ දෙකම. ක්‍රීඩාංගන බාරකරු වැටු 360යි. ක්‍රීඩාංගන බාරකරු වැටු 360යි. කළමනාකරු වැටු 240යි. කළමනාකරු වැටු 240යි. දෙසිය 40යි. හරිද? 240යි. හරිද? 240යි. ඉවනේ 240යි. ඊට පස්සේ කාර්යාල වියදම් 50 එකක් ලියන්න. කාර්යාල වියදම් 50යි. කාර්යාල වියදම් 50යි. ක්‍රීඩා පිටිය නඩත්තු 150යි. එකක් ලියන්න පිටිය නඩත්තු 150යි. පිටිය නඩත්තු 150යි. හරිද? ඉවනේ පුතේ. ඊට පස්සේ පිටිය නඩත්තු 150 ලිව්වා. ක්‍රීඩා උපකරණ එක ලිව්වා. මුදල් ශේෂය 150යි. ජංගම වත්කම් ඇතුළු ලියන්න මුදල් 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 150යි. හරිද? එච්චරයි නේ පුතේ. ඊට පස්සේ එන්න පළවෙනි ගැලපිල්ලට. පළවෙනි ගැලපිල්ලට එන්න අවද හරිද? පුතේ ඒකේ ප්‍රේක්ෂකාරය ක්‍රීඩා උපකරණ ඉවරයි. ක්‍රීඩා පිටියට එන්න. පුතේ අවුරුද්දේ මුල ක්‍රීඩා පිටිය 2000යි.
පුතේ පිටිය කියන්නේ ඉඩමනේ ෂෙයා කරන්නේ මොකුත් නැහැ. එහෙනම් අවුරුද්දේ මුලත් 2000යි. ලියන්න සංයුක්ත අරමුදලේ ක්‍රීඩා පිටිය 2000යි. ක්‍රීඩා පිටිය 2000යි ලිව්වද? ක්‍රීඩා පිටිය 2000යි. පුතේ ක්‍රීඩා පිටිය අලුතෙන් අරගෙන මුකුත් නැහැ. ෂෙයා වෙන්නෙත් නැහැ න අගත් ක්‍රීඩා පිටිය 2000යි. මේ ජංගම නොවන වත්කම් මෙතුළු ලියන්න ක්‍රීඩා පිටිය 2000යි. අගත් ජංගම නොවන වත්කම් මෙතුළු ලියන්න ක්‍රීඩා පිටිය 2000යි. ක්‍රීඩා පිටිය 2000යි. හරිද? දැම්මනේ? හරි නේද? 2000යි. හරි නේද පුතේ? ඉතින් ඔක්කොම ටික ඉවරයි. අනිත් ටික ඉවරයි. දැන් පුතේ ගාන පෙරවැට් ටික ඉවර කරා. පෙරවැඩෙන් හොයාගන්න සංයුක්ත අරමුදල. පුතේ පෙරවැඩෙන් සංයුක්ත අරමුදල හොයාගන්න. 0යි 5යි 3යි 8යි 8යි 16යි එකක් ඉතුරුයි 8යි 10යි 3060යි 3060 මෙහෙට දාගන්න 3060යි හරිද 3060යි එතකොට සංයුක්ත අරමුදල 3060යි සංයුක්ත අරමුදල 3060යි ඒක මෙතන ලියන්න හිමිකම් ඇතුලේ ලියන්න සංයුක්ත අරමුදල 3060යි සංයුක්ත අරමුදල 3060යි මේක මෙතන උත්තරේට ලියන්න 3060යි බිංදු 3 දාන්න එතනට 3060යි බිංදු 3 දාන්න එතනට 3060යි බිංදු 3 දාන්න 3060යි බිංදු 3 දැම්මනේ හරියට පුතේ පැහැදිලි නේද ඒක දැන් පුතේ පෙර වැඩ ඉවරයි මේකෙන් හොයාගන්න පුතේ අතිරික්තය ආදායම් ටික කීයද කියලා බලන්න 0යි 2යි 1යි 3යි 4යි 10යි 11යි 1120යි හරි 1120යි එකෙන් වියදම් ටික බලන්න පුතේ 0යි 7යි 5යි 12යි 18යි 18යි 4යි 22යි 22යි 5යි 0යි පුතේ 7යි 5යි 12යි 12යි හරිද 7යි 5යි 12යි 18යි 22යි 27යි 27යි 5යි 32යි 2 දැම්මා 3ක් ඉතුරුයි 3යි 1යි 4යි 7යි 9යි 10යි පුතේ වියදම් ටික 1020යි වියදම් ටික 1020යි වියදම් ටික 1020යි එතකොට 0යි 0යි 100යි පුතේ ඕකට කියන්නේ අතිරික්තය අතිරික්තය 100යි හරිද ඒක එකතු කරන්න මේ සංයුක්ත අරමුදලට සංයුක්ත අරමුදලට අතිරික්තය 100 එකතු කරන්න සංයුක්ත අරමුදලට අතිරික්තය 100 එකතු කරන්න හරිද හරි එතකොට ගාන සමානද කියලා බලන්න පුතේ ඒතර මෙතන එනවා සංයුක්ත අරමුදල 3160යි 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 ගාන සමානද කියලා බලන්න පුතේ 0යි 8යි 5යි 13යි 10යි 15යි 3530යි හරිද එතකොට 0යි 2යි 5යි 7යි 270යි එතකොට
බිංදුවයි 3යි 7යි 10යි එකක් ඉතුරුයි 8යි 3800 නේද පුතේ පැත්ත එකතුව මෙතනත් පුතේ බිංදුවයි 6 8යි 14යි එකක් ඉතුරුයි 240යි 240යි බිංදුවයි 6 4යි 10යි එකක් ඉතුරුයි 6යි 8යි 3800යි 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 හරි නේද පුතේ 3800යි ගාන සමානයි නේ පුතේ ගාන සමානයි පුතේ එහෙනම් හෙට ආයි රිවිෂන් පන්තිය තියෙනවා අනිද්දා රිවිෂන් පන්තිය තියෙනවා මේ සතියේ එක්ස්ට්‍රා ක්ලාස් නැහැ පුතේ ලබන ඉරිදා එහෙනම් 8:10ම ඔයගලන්ටත් ක්ලාස් එක මම කරන්න එක ක්ලාස් එකම ඔයගොල්ලෝ පුතේ මේ මාසේ ගෲප් ක්ලාස් කියලා ෆීස් වෙනම ගෙවන්න එපා සාමාන්‍ය හෝල් ක්ලාස් එකේ ටියුට් එකම ගන්න එහෙනම් පුතේ මේ ඔන්ලයින් යනකම් එහෙනම් පුතේ අදට පන්තිය මෙතනින් ඉවරයි